තෙරුවන් සරණයි. දිට්ඨි සංයුත්තේ මහා දිට්ඨි සූත්‍රය. සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි පරිච්ඡේදය. මේ දිට්ඨි සූත්‍රයේ මේක පෙළ ගැස්ම තියෙන්නේ අපි මීට කලින් ඉදිරිපත් කරා වාත සූත්‍රය. ඒ සේරම දිට්ඨි සංයුත්තේටයි අදාළ වෙන්නේ. වාත සූත්‍රයේ, නත්ති දින්න සූත්‍රයේ, බාරහාර වෙනේවේ ඒ නත්ති දින්න සූත්‍රයේ සඳහන් වෙන්නේ හේතු සූත්‍රයේ, ඒ වගේම කරතෝ සූත්‍රය, ඒ වගේම මේ හැම එකකින්ම මේ දිට්ඨි සංයුත්තය තුළ පැහැදිලි කරන්නේ එකම කාරණාවක්. ඇත්තටම අපි මේ කතා කරන්නේ සාමාන්‍ය මනුස්සයාට. මොහු මේ ත්‍රිපිටක පරිහරණය කරන කෙනෙක් නෙමෙයි. ඇත්තම කිව්වොත් අපි කවුරුවත් මේ ධර්මයේ ගැන මන අවබෝධයක් නැති තැනකින් තමයි අපි කවුරුවත් ඒ හොඳට මේ ත්‍රිපිටකය හොඳට දැනගෙන මේ ධර්මයේ අපි කටයුතු කරන්නේ නැහැනේ. අපි බුදුන් වඳින්නේ, ගාථා කියන්නේ, ආමිස පූජා කරන්නේ. අපි මේ බුද්ධාගම විදිහට අපි එදිනෙදා සංස්කෘතිය තුළ තියෙන අංග, මේ ට්‍රැඩිෂනල් බුද්දිසම්, ඒ සංස්කෘතියත් එක්කලා ගැට ගැහෙන බුදුදහමත් එක්ක කටයුතු කරන්නේ මේ ධර්මය අවබෝධ කරගෙන නෙමෙයිනේ. අපි කවුරුත් පටන් ගත්ත තැනක් තියෙනවා. ඔබත් මාත් අපි හැමෝම මේ ධර්මයේ කියලා අපි කතා කරන, අපි මේ විශ්වාස තියාගෙන ඉන්න අදාන එතනක ඉන්නේ හරියට නිකන් අන්ධයෝ වගේ. අපි හැමෝම ඉන්නේ එක්තරා විදිහක අන්ධ භක්තියක. එතනින් ගොඩ එන්න තමයි අපි මේ ඇත්තටම ඔබට එතනින් මේ ඔබ ඉන්න තැනින් ඔබට අඩියක් හෝ ඉදිරියට ගන්නට ඔබට ධෛර්යයක් වෙන්න තමයි මේ වචන ඉදිරිපත් කරන්නේ. අපිට අවශ්‍ය නැහැ මේ ත්‍රිපිටකය මේ දන්නවා කියලා ඔබට පේන. අපි ඇත්තටම ත්‍රිපිටකය ගැන අපි මේ pāli භාෂාව ඒවා ගැන අපි අදාළ එහෙම ලොකු මේ අපිට දැනුම් අවශ්‍ය වුණු අය නෙමෙයි. අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි වෙනම වෘත්තිකේ එහෙම බැලුවොත් එහෙම. නමුත් අපි මේ ලෝකේ පරම සත්‍යයක් තියෙනවා. අන්නේ පරම සත්‍ය අවබෝධ කරගන්න හිතුවා. අපි ඉපදුණු අපි ජීවත් වෙන මේ ජීවිතේ කුමක්ද කියන එක සත්‍ය දැනගන්න අපි සත්‍ය හෙව්වා. අන්නේ සත්‍ය ගවේෂී විදිහට අපි මේ ධර්මයේ තුල මොකද්ද මේ ධර්මයේ, මොකද්ද මේ බුදුදහම, මොකද්ද මේ තියෙන්නේ, මොකද්ද මේ නිවන කියන්නේ, අපි මේවා අපි එක එක ගලපලා බැලුවා. අපි ඇත්තටම මුලින් කරේ සමාජයේ තියෙන දේවල්ම තමයි, සමාජ අනුගත දේවල්. අපි දන්නවා මේ ත්‍රිපිටකය වුණත් මේ මෑත කාලේ තමයි පරිවර්තනය වුණේ. මුලින් අපිට සිංහල පරිවර්තනයක්වත් තිබුණේ නැහැ. නමුත් මේවා හොඳින් අධ්‍යයනය කරගෙන එනකොට අපි ඇත්තටම මුලින් මේවා අධ්‍යයනය කරන්නේ නැතුව භාවනා කරපු අය. ඔබත් සමහර විට මේ දුකෙන් මිදෙන මඟ කියලා නිවන් දකින්න හිතාගෙන භාවනා කරනව වෙන්න පුළුවන්. නමුත් අපි දීර්ඝ කාලයක් කරපු දේ සමතේ වඩපු එක තමයි. අපි දීර්ඝ කාලයක් නිවන් දකින අදහසින් කරේ ඇත්තටම සමතේ වඩමින්, සමතේ තුළ ඔය සමාධිය හොයපේක, ධ්‍යාන හොයපේක. නමුත් අපිට ඒකෙන් නිවනක් හම්බුනේ නැහැ. ඇත්ත කතාව. ඇත්ත කතාව නම් අපි මේ සමතේ වඩලා අපි මේ සමතේ තුළ ඔබ විශ්වාස කරත් නැතත් මේ සමාධි ධ්‍යාන වලටපත් වුණු අය
නමුත් අපිට නිවන හම්බුනේ නැහැ. අපි ඔබට කරන ආයාචනය මෙන්න මේ අවධානම පෙන්වන්න. අපි දීර්ඝ කාලයක් අපිට ඔබට කියන්න බැරි තරම් අපිට කාලයන් සඳහන් කරන්න බැරි තරම් අපි වෙනත් විදිහට මේ සමාජය තුළ එදිනෙදා ඒ අනිත් සමාජයේ අනිත් අය වගේම කටයුතු කරා. අපි ප්‍රකාශ කළා තියෙනවා අපේ දෙමව්පියෝ කතරගම ගිහිල්ලා බාර වෙලා නූල් ගැට ගහලා ඒ විදිහට ව්‍යාපාර කරපු අය. අපිත් ඒ විදිහට කටයුතු කරා. නමුත් අපිට ටිකෙන් ටික මේ ධර්මයේ ගැන අවබෝධ වෙනකොට අපිට තේරෙන මේ සේරම දෘෂ්ටි කියලා. මේ දෘෂ්ටි කාන්තාරයක් කියලා බුදුන් වහන්සේ කියන විදිහටම අපිටත් වැටහෙන්න ගත්තා. අපි නිවන් දකින අදහස අපිටත් තිබුණා. අපි ඒක නිසා මහා වීරියකින් භාවනා කරපුවා. අපි ආරාණක වලට වෙලා අසපු වලට වෙලා දීර්ඝ කාල ගත කරමි මේ නිවන තමයි අපිත් බැලුවේ. අපි සමතේ ඒක නිසා ඒ කියන හැමදේම අපි කරා. අපි භාවනා පන්තිවල මධ්‍යස්ථානවල කටයුතු කරා. නමුත් ඔය එකකවත් නිවන නැති බව අපිට තේරුණා. අපි මේ ඔබ විශ්වාස නොකලත් අපි මේ ධ්‍යානවල මේ සමාධිවල ගොඩක් ඇලිලා හිටියා. අපි ඒකෙන් අසරණ වුණා. අපිට තේරුණා කෙලෙස් එහෙමමයි. කෙලෙස් යටපත් කරාට සමුච්ඡේද ප්‍රහාණයක් වෙන්නේ නැහැ. නිවන් දකින්න බැරි වෙනවා. මේක අත්විඳි කෙනෙක් විදිහට අද්දුටු කෙනෙක් විදිහට ඔබට ඒ අත්දැකීම් ප්‍රකාශ කරන්න ඕනේ. අපි හෙව්වේ දැනුම නෙමෙයි. අපි හෙව්වේ බුද්ධිය නෙමෙයි. අපි හෙව්වේ මේ නිකම් මේ සමාජයේ තවත් මාන්නක්කාරයෙක් වෙන්න නෙමෙයි. අපිට එහෙම අදහස් තිබුණ නැහැ. අපි ඇත්තටම ඒ නිහතමානීව බොහොම නිහඬව බොහොම අසරණව මේ නිවන් මඟ සොයපුවා. නමුත් අපි අසරණ වුණාට පස්සේ අපි මේ ධ්‍යානවල අපි අසරණ වුණා. අපි මේ දන්නවා මේ ධ්‍යාන ගැන හොඳට. නැත්තම් මෙහෙම කියන්නේ නැහැ. අපිට තියෙන හැමදේම උග්‍රහ නිමිත්ත, පටිභා නිමිත්ත, අර්පණා සමාධි මේවා කිය අපි හැමදේම කරා. ඔය තියෙන වේදේ. අපි බය නැතුව කියනවා. ඔය තියෙන වේදේ. ඔය ධර්මයේ නෙමෙයි. අපි මේ සියල්ලම කරලා අවසානයේ ඵලයක් නැති තැන අපි ධර්මය හොයන්න ගත්තා. අපි ධර්මයේ නොදැන කරන භාවනාව කිසිම තේරුමක් නැහැ. අපේ කාලය ගෙවිලා යනවා. අපි වයසට යනවා. එච්චරයි වෙන්නේ. ඕව තුර හිල කරලා ගොඩක් අය ඇත්තටම නොදන්න කමට මේ අය රහත් වෙලා නැහැ. මේවා තුල හිර කරලා දාන අය කවුරුවත් රහත් වෙලා නැහැ. ඒක පැහැදිලිවම අපි කියනවා. මේ ආලාරකාරම උද්දක රාමපුත්‍රගේ ගමන ඔය යන්නේ. ඔය නිගණ්ඨයෝගේ ගමන යන්නේ. ඔය තුල නෙමෙයි නිවන තියෙන්නේ. පසුව අපි මේ ආකාසඤ්ඤායතන කියන තැන අපි මෙහෙම සිංහනාදයක් වගේ එකක් තමයි මේක අපිට කනගාටුවෙන් හරි කියන්න සිද්ධ වෙනවා. අපි ඔය හිර වුණාට පස්සේ හරි අමාරුයි ගැලවෙන්න. බොහොම කරදරේ වැටුණා. ඒක නිසා ඔබ සමාධි නැතුව ඇති. ඒක නිසා ඔබ තාම සමාධි හොයනවා ඇති. නමුත් සමාධිය තුළ ඔබ යන ගමන තුළ නිවන නැහැ. නමුත් ඕව තියෙන ලෞකික පැත්තේ සමාධිය නිසා වේදේ තුළ ඔය සමතේ වඩමින් යන තැනයි නිවන නැත්තේ. නමුත් අපි මේකේ පසු කාලීනව මේ සියල්ල අපිට දැනුණට පස්සේ මේකේ ඵලයක් නැති බව මේ පැත්තේ මේක බුද්ධ ධර්මයේ තුල පෙන්වන මාර්ගෙ නෙමෙයි කියලා අපිට වැටුණාට පස්සේ අපි ධර්මය හොයන්න ගත්තා. ධර්මයේ සොයසොය යනකොට ධර්මයේ ඊට පස්සේ අපි හොඳින් අධ්‍යයනය කරන්න ගත්තා මුල ඉඳලම. හැම පොතක්ම වගේ රේණුකාවේ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ අපි බලංගොඩ හාමුදුරුවන්ගේ ඒ වගේම පරිවර්තන තියෙනවා නම් මොනවා හරි කොහේ කටුකුරුන්දේ ඥානන්ද හාමුදුරුවන්ගේ හැම කෙනෙක්ගෙම අපිට හම්බෙන එක අපි හොඳට අධ්‍යයනය කරා. නම් වශයෙන් කියනවා නම් විශාල ප්‍රමාණයක් කියන්න පුළුවන්. නමුත් අපි මේ සියල්ල අධ්‍යයනය කරගෙන ගිහිලා අවසානයේ ත්‍රිපිටකය තමයි අපිට අතට ගන්න ඕනේ. මොකද අපිට තේරුණා මේ තියෙන දේවල් හැබැයි අපි ඒව අධ්‍යයනය කරපු නිසායි අපිට ත්‍රිපිටකේ අපිට දකින්නකොට තේරෙන්න ගන්න තරමටම අපිට අවබෝධයක් ඇති වෙනවා. අපි ත්‍රිපිටකේ ඊට පස්සේ අපිට සිංහල පරිවර්තන වගේම අපි ඒවා දෝෂ පවා දකින්න ගත්තා. අඩුපාඩු තියෙනවා හැමතැනම. ඔබ ඒවා අදහන්න තරමට ගියොත් ඔබට නිවන් දකින්න බැරි වෙනවා. අපිට ඕනුනේ නිවන් මඟ. අපි ඒක නිසා නිවන් මඟ තමයි අපේ අරමුණ තියෙන්නේ. අපි ඒක නිසා අපිට පොත්පත්වත් පළක් නැහැ. අපිට ඒවේ අදහසක් නැහැ. අපි දන්නෝ මේ භාෂාව කියන්නේ මොකක්ද කියලා. ඒක ලෞකිකයි.
අපි අද හොඳ ඥානයක් ඇතිව හොඳට මේ ධර්මයේ හොඳට දැනගෙන අපිට අද පුළුවන් වෙලා තියෙනවා මේ දර්ශන සමාපත්තිය ඇති කරගෙන සත්‍ය ඥානෙ ඇති කරගෙන ඒ ප්‍රතිපදාව හොඳින් අඳුනගෙන කටයුතු කරන්න අපිට අද හැකියාව ලැබිලා තියෙනවා. අපි ඒක නිසා අපි දන්නවා මේ ධර්මයේ අපි අවබෝධ කළා. අපි කියන්නේ අපි rahat වෙලා කියලා. අපි එහෙම කොහෙවත් කියලා නැහැ. අපි මේ මගපල ගැන කොහෙවත් කතා කරලා නැහැ. නමුත් අපි ධර්මය අවබෝධ කළා කියලා විතරයි කියලා තියෙන්නේ. අපි ධර්මය අවබෝධ කරලා තියෙනවා. ඒකේ සත්‍යයක්. ඒකේ කාන්තයි. ඔබට පුළුවන් අපිව ඕනනම් ඔබගේ තියෙන ওই තියෙන ඥාණයෙන් අපිව මනින්න. හෝන විදියකින් මනින්න. අපි මේ ධර්මය අවබෝධ කරලා තියෙන්නේ. අපි දන්නවා දෘෂ්ටිය මොකද්ද මිත්‍යාව මොකද්ද කියලා. අපි මේ ධර්මයේ අවබෝධ කරගත්තේ ඇත්තම කියනවා නම් මේ ධර්මයේ සෙවීම තුළින්. ධර්මයේ සෙවීම තුළින් අපිට මේ ධර්ම සංගීකරණය හැම ඉතහම වැදගත් වුණා. ඒවැ පැහැදිලිවම සඳහන් වෙනවා. ඔබට අපිට වාක්‍ය ඇතුව පිටු අංක ඇතුව මේ පිටකයේ හැම තැනින්ම පෙන්වන්න පුළුවන්. දර්ශන සමාපත්තියෙන් තමයි කෙනෙක් සෝවාන් වෙන්නේ. භාවනාවෙන් සෝවාන් වෙනවා කියන එක ඔබ හිතන්න එපා. වෙන්නේ නැහැ. අද සමාජයේ තියෙන රැල්ලක් තමයි මේ භාවනාව වාඩි කරලා අද්දක තියෙන එක. ඒක තියලා හුස්ම තියලා හිර කරලා තියෙන එක. ඊට පස්සේ ඕන තරම් කාලයක් ඔබ තියත හැකි. ඔබ නිවන් දකින්නේ ඇත්තටම සෝවාන් කියන්නේ නිවනම තමයි. ඒකේ අවසානයේ නොඋනට එතන මහා දෙයක් තියෙනවා. ඒක ඔබ සක්කාය දෘෂ්ටි කියන්නේ ඇත්තටම මුළු සමාජෙම දෘෂ්ටි කාන්තාර දෘෂ්ටි කොටක්. එතනින් මිදෙනකොට තමයි සක්කාය දිට්ඨිය එන්නේ. එතනින් මිදෙනකොට තමයි ඔබට දැනෙන්නේ මේ සේරම දෘෂ්ටි වලින් මිදුණු තැනයි සම්මා දිට්ඨියට එන්නේ. ඔය සක්කාය දෘෂ්ටිය කියන තැන ඇත්තටම මේ රූපේ අපි අල්ලගෙන ඉන්න එක බොරුවක්. බාහිර මුළු ලෝකෙම විනය්‍ය ලෝකේ අවිද්‍යාව දෝමනස්සානං කියන තැනට තමයි සතර සතිපට්ඨානෙ එන්නේ. කායේ කායානුපස්සී විහෙරති. කායෙන් කාය මුදව ගන්න සතර සතිපට්ඨානෙ වඩන්නේ. කාය කියන්නේ රූපේ. ඔබ ඉන්න මේ ඔබගේ ඇඟම නෙමෙයි. ඔය තියෙන සේරම රූප. සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, සේරම රූප. ඔබ නිවැරදි මාර්ගය තුළින් මේ වැඩි කරදර නොවන විදිහට ඔබට බොහොම සරල තැනින් අපි පෙන්නනවා. ඔබට පුළුවන් මේ හැමෝටම පුළුවන් මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න. ඒකට හේතුව ධර්මයේ ඉස්මතු වෙලා තියෙනවා. ධර්මයේ නිවැරදි ධර්මයේ විතරයි ඔබ හොයා ගන්න ඕනේ. හැබැයි ධර්මයේ කියලා කියන සමහරවල්ට දේශනා කරන ගොඩක් ඒවා තියෙන්නේ දෘෂ්ටි. හැමෝම හිර වෙලා ඉන්න එක තැන්වල. අද භික්ෂුන් වහන්සේලා පවා එහෙම හිර වෙලා ධර්මයේ මේ විදිහට අධර්මයේ කියන එක තමයි ගැටලුවක් තියෙන්නේ. ඔවුන් රහත් වෙලා නම් ගැටලුවක් නැහැ. ඇත්තටම ඔවුන් රහත් වෙලා නම් ඔවුන් දන්නවා මේ මොකද්ද කියන්නේ කියලා. අපි හැමෝම ගලව ගන්න ඕනි තැනක් තියෙනවා. ඒක තමයි මොකද්ද මායාව මොකද්ද බොරුව කියන එක. ඔතනින් තමයි ඔබට සම්මා දිට්ඨිය හම්බ වෙන්නේ. එතකන් ඔබ ඉන්නේ දෘෂ්ටි කාන්තාරේ ඔතන ඔබව රවට්ටන්න පුළුවන් ඕන කෙනෙකුට ඔබවත් රැවටෙන එක කිසිවෙකුට නවත්තන්න බෑ. ඒකයි ඇත්ත. මෙතන අවබෝධ කරන්න තියෙනවා රූපේ පරජානාති රූපේ අවබෝධ කරන්න තියෙනවා. ඇත්ත කතාව කිව්වොත් ඔබ හොඳින් දකින්න ඕනි තැනක් තියෙනවා. ඒ තමයි මේ අපි බාහිර දකින දේ අපිට පේන්නේ අපේ ඇහි තියෙන කාචය අනුවයි. ඒකයි මේක ප්‍රතිබිම්බයක් වෙන්නේ. කොහොමද මේක බිම්බයක් වෙන්නේ? නයිදං අත්තකතං බිම්බං නයිදං පරකතං අගං කියන තැනට එන්නේ. මේ ප්‍රතිබිම්බය තමා විසින් හැදුවා නෙමෙයි වෙන අයෙක් විසින් හැදුවා නෙමෙයි සේලා තෙරණිය දේශනා කරන දේශනාව. ඒකයි ඇත්ත කතාව ඇත්තටම. ඔබට තියෙන ප්‍රතිබිම්බයක්. ඔබ ලෝකය කියලා හිතාගෙන ඉන්නේ ඇත්තට නෙමෙයි ප්‍රතිබිම්බයකට. ඔබ කියයි නෑ අපිට මේක අපිට සත්‍ය වෙලා. අපි ඇත්ත ලෝකේ හීන දකින්නේ. මේකයි අපේ ඉන්න මායාව දෘෂ්ටිය. අපි ලොකු දෘෂ්ටියක කොටු වෙලා ඉන්නේ. ඒක ඔබට තේරෙන්නේ නෑ. ඒ තාක් තමයි ඔබ දුකට වැටෙන්නේ. ඇත්තටම මේ දෘෂ්ටිගත මිනිස්සයා පුහුදුන් පෘථග්ජන මිනිස්සයා. ඇත්තටම මෝහ ඝන අන්ධකාරේ මෝග පුරුෂයෝ කියලා බුදුහාමුදුරු පහත් කොට සලකන්නේ. ඒ සත්තුන් සමානයි මිනිස්සු. සත්තුන්ට තේරෙන්නේ මිනිස්සුන්ට තේරෙන්නේ හැමෝම දෘෂ්ටියේ හිර වෙලා ඉන්නකම් කාටවත් මේක තේරෙන්නේ ඇත්තටම දෘෂ්ටියක හිර වෙලා ඉන්නේ. ඒක තමයි මේ පේන ඡායාව.
නමුත් ඔබ කියයි නෑ මේ අල්ලන්න පුළුවන්. ඔව් ඒක ඇල්ලන එක දැනෙන්නේ තද ගතිය විතරයි. ඒ තද ගතිය ඒ උණුසුම සීතල විතරයි ඔය අල්ලන්න බෑ. ඔබට මේ හැඩතල අල්ලන්න බෑ. ඔබට පුටුවක් අල්ලන්න බෑ. ඔබ අල්ලන්නේ තද ගතිය. නමුත් ඔබ ඇහි තියෙන ඒ හැඩතලේ එතන ඒ පාටක් විතරයි පේන්නේ. ඔබට කනට ඇහෙන සද්දයක් විතරයි. නමුත් මේවා සේරම එකතු වෙලා ඔබට හිතා ගන්න බැරි තරම් පුදුම විදිහට ඔබට මවලා තියෙන ජීවමාන මැජික් එකක්. ඒ මැජික් එකක් ඔබට මවලා තියෙනවා. ඒක තමයි බොරුවක් මේ මායාවක් තියෙන්නේ. ඒ මායාවේ හැමදේම තියෙනවා. හරියට ඔබ හීන දකිනවා. ඒ හීනවලත් මායාවක් තියෙන්නේ. හීන ඇත්තක් නෙමෙයිනේ. නමුත් මේ ඇත්ත ලෝකේ තියෙන තීනයක් මායාව. මේ එකකවත් සත්‍යයක් නෙමෙයි තියෙන්නේ. බොරුවක් තියෙන්නේ. ඇත්තට මේක මායාවක්. රැවටීමක් තියෙන්නේ. දැන් මේක වචනෙන් කිව්වම කොහොමද විශ්වාස කරන්න කෙනෙක්? තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනකන් කවුරුත් මේක කොහොමද විශ්වාස කරන්නේ? මේක මහා පුදුම කතාවක් කියයි. ඇත්තට මේක මහා පුදුම කතාවක්. අපේ ආවුදුරවරු මං හිතන්නේ 24 පැයේම දේශනා කරන්න ඕනි මේ සත්‍ය. ඒ තරම්ම මේක සමාජයේ ඇත්තටම ගිලගෙන තියෙන බොරුව මායාව අත භික්ෂුන් වහන්සේලා එකමුතු වෙලා ඒක රාශී වෙලා මේක කොහොමද මිනිස්සුන්ට මේ ඇත්ත අපි ප්‍රකාශ කරන්න කියලා කතිකාවකට ඇවිල්ලා තරම් කියන්න ඕනි දෙයක්. ඒ තරම්ම මේක බුදු කෙනෙක්ම කියනවර අපිට තේරෙනවා මේ සත්‍ය අවබෝධ කරපු කෙනෙක්ම කියනවර මේක කියන්න ලේසි නෑ. මේක කියන්න ලේසි නෑ. මේ පොත්වල තියෙනම දෘෂ්ටියෙන් ගන්නෙ. ඇත්තට මේ ත්‍රිපිටකයේ තියෙනවා බැලුවාම. අපි ඒව පස්සේ තමයි දැක්කේ. මේව හොයනකොට තමයි අපි මුලින් ධර්මයේ දැනගෙන හිටියේ නැති නිසා තමයි අපි අමාරුවේ වැටුනේ. නමුත් අපි දැන් මේ සියල්ලම හොඳින් ගලපගෙන තියෙනවා. මේවා අපි බලන්න ඕනි. දැන් සමහර වෙලාවට ඔබ ත්‍රිපිටකයක්ම ගන්න ගෙදරට. හැමදේම බලන්න හොඳට. ඔය තියෙන විනය පිටකේ පවා බලන්න. ඒ පවා ඒතකොට බලනකොට තේරෙයි මේවා තියෙන්නේ මොනවද කියලා. මේ තියෙන්නේ රූපේ බොරුවක් කියන එකමයි. හැම තැනම පෙන්වන්නේ බුදුන් වහන්සේ රූපේ මායාවක් කියලා. එතනමයි ධර්මයේ ලියන්න තියෙන තැන. රූපේ මායාවක්. රූපේ මායාවක් වුණාම සියල්ලම මායාවක් වෙනවා. බුදුන් වහන්සේ මේ දිට්ඨි සංයුත්තේ ගත්තත් මේ බාරහාර වෙන ඒවා තියෙනව නේද ඔබ? නතිදින්න සූත්‍රය බලන්න. නතිදින්න සූත්‍රයේ තේරුම හැබැයි දීලා තියෙන විදිහට ඔබ ඒකත් රැවටෙන්න ඉඩ තියෙනවා. මේ බාරහාර වෙනේ කිසිම හරයක් නැත් තැනකට එනවා. ඔබ බැලුවොත්. ඒ කියන්නේ ඇත්තටම ඔබ බලයි මේ බුදුන් වහන්සේ වචනේ ඒ විදිහටම කියලා අනිත් පැත්තට විග්‍රහ කරනවා. මේ තියෙන ඔය කියන කතා කරන പ്രേත ලෝක, දේව ලෝක ඔක්කොම ගැන කියලා. අනිත් පැත්තට ඒව සේරම මිත්‍යාවක් වෙන හැටි ප්‍රකාශ කරනවා. ඇත්තටම ඔබ ඉන්නේ මිත්‍යා ගොඩක. ඔබ බාර වෙනව නේද තාම? ඔබ නොදකින දෙවියන් යදිනව නේද තාම? ඔබ අන්ධ භක්තියේ නේද තාම ඉන්නේ? ඔබ මේවා විශ්වාස කරනව නේද? ඕව විශ්වාස ඇදහිලි බාරහාර වෙනවා. ඒවා දෘෂ්ටියේ ඉන්නකන් විතරයි ඒ කෙනාට බලපාන්නේ. දෘෂ්ටියේ ඉන්නකන් ඔහු දෘෂ්ටියේ ඉන්නේ. දෘෂ්ටියේ ඉන්නකන් ඔහු විශ්වාස කරනවා. මෙහෙම තියෙනවා. විශ්වාසයේ තියෙන තාක් ඔහු තුල ඒව බලපෑමකුත් තියෙනවා. ඒකයි උතර වෙන්නේ. ඕක තියෙන්නේ ස්වයංජාත වැඩක්. ඒ කියන්නේ ඕක දෘෂ්ටියේ ඉන්නකන් දෘෂ්ටියට බලපෑමක් තියෙනවා. අපි මේක භෞතික න්‍යායකින් තමයි පෙන්වුවේ. ඒ භෞතික න්‍යාය ඒ වුණාට අති විශිෂ්ටයි. ඔබගේ අතුලාන්තයේ දෘෂ්ටිය නිසාම ඇතිවෙන ශක්ති ස්වභාවයක් නිසාම ඔබ විසින්ම හදාගත්ත මායාවලල්ලක ඔබ කොටු වෙනවා. ඒක මේ අසත්‍ය අවබෝධ වුණාම ඔබේ මායාවලල්ලෙන් මිදෙනවා. ඔබ විසින් විශ්වාස තියලා කරන දේ, අදහන දේ ඔබේ විශ්වාසයෙන් නිසා දෘෂ්ටි මායාවකට ඔබ කොටු වෙනවා. ඒක ශක්තිය ජෙනරේට් වෙන එක අපි කිව්වා නාමයේ රූපේ එකතු වෙලා සිතක් හට ගන්නවා. නාමයේ රූපේ එකතුණු තැනයි අජ්ජත් බහිද්ධා කියන කොන් දෙක තියෙන තැනයි විඥානයේ ශක්තිය හටගන්නේ කියලා. ඒකයි ඇත්ත. ওই විඥානය කියන එක මේ ඔබ හටගන්න එක ජෙනරේට් වෙනවා. ඒක මේ කර්මයේ අකුසලයේ කුසලයේ ඔක්කොම එක විදිහට යනවා. පින්පව් සේරම එක විදිහට යනවා. ඒක ඒ ඇදහිල්ලක් තියෙනවා ඒ තුල. විශ්වාසයක් උඩයි තියෙන්නේ.
ඒකේ තියෙනවා මේක හොඳයි නරකයි කියන භක්තිය විශ්වාසය තියෙනවා. අන්නේ විශ්වාසය තියෙන නාමයේ රූපේ චේතනාව තුළ සිතුවිල්ල තුළ. ඒ දෙක තුළ තියෙන මේ දෙක ගැට ගැහිලා සිතුවිලි හැදෙන්නේ. ඒ සිතුවිලිත් එක්ක මේවා තියෙන්නේ ගැට ගැහිලා. නමුත් මේ රූපය අවබෝධ කරොත් ඒක මායාවක් කියලා අවබෝධ වුණොත් ඔබට තේරුනොත් මේ ඇහි කාචය කියන්නේ ප්‍රතිබිම්බයක් කියලා. නයිදන් අත්තකතම් බිම්බන් නයිදන් පරකතම් අගන් කියනවා වගේ මේ ප්‍රතිබිම්බේ තමා විසින් ඇදුවන මේ වෙන කෙනෙක් ඇදුව නෙමෙයි. මේ මම කියන එක පවා දෘෂ්ටියක් වෙනවා. ඒකත් මේ සිතේම හැදෙන මායාවක් වෙනවා. මායාවෙම කොටසක් වෙනවා. ඉතින් මේ මායාව අවබෝධ කරගන්න එක තමයි ඔබට තියෙන්නේ. නමුත් මේකේ ඇත්තට ලොකුවට බරට ගන්න ඕනේ දෙයක්වත් නෙමෙයි. මේක හරියට කිව්වොත් මේක අවුරුදු 7 පුංචි ළමයෙකුට තේරුම් කරන්න පුළුවන්. දෘෂ්ටියක නැත්තම්. ඇයි පුංචි දරුවට ලෝකේ ගැන දන්නේ නැති නිසා. ඒ දරුවා දන්නේ නැහැ මේ ලෝකේ ඉරක් තියෙනවද හඳක් තියෙනවද මේ අම්මා කෙනෙක් ඉන්නවද තාත්තා කෙනෙක් ඉන්නවද ඉපදෙනවද මැරෙනවද ඔය මුකුත් දන්නේ නැති දරුවෙකුට පුතේ මේ ලෝකේ සියල්ලම අනිත්‍යයි කියන එක පෙන්වන්න ලේසි. මේ ලෝකේ කිසිම දෙයක් මේ ලෝකේ ඔබට හම්බ වෙන්නේ නැහැ. මේ ලෝකේ මායාව පුතේ පේන්නේ නිකන් කණ්ණාඩියෙන් වගේ කියලා කියන්න පුළුවන්. අර අම්බල ටික රාහුලාවාදී රාහුල පොඩි ආවුදුරන්ට කිව්වා අර වතුර බඳුනක් දීලා වතුර බඳුනේ පෙන්නනවනේ. මේවා ගොඩාක් තැන්වල තියෙනවා මේ ඔය ඒ දණ්ඩක් උඩ බල්ලා. එතන මේ සූත්‍රවල ගොඩාක් තියෙනවා මේ කාරණා ඔබට දකින්න ලැබෙනවා. මේ සතර සතිපට්ඨානෙ වන්නකොට ඔය ඒවැ උදාහරණ පවා බලනකොට ඒ උපමාවන් බලනකොට මේ ධර්මයේම තමයි තියෙන්නේ. ධර්මයේ කියලා වෙන මුකුත් නෙමෙයි තියෙන්නේ. රූපේ මායාවක් කියන එකමයි. රූපේ මායාවක් වුණු ගමන්ම එතනින් එහා වේදනාවත් මායාවක් වෙනවා. දැන් එළියේ පේන දේ සත්‍යයක් නොවනකොට එළියේ තියෙන එකක්වත් ඇත්ත නොවනකොට ඔබ ඉන්නේ බොරු ලෝකෙකනේ. දැන් බොරු ලෝකෙක ඉඳන් ඔබට දැන් එතකොට දරුවා කියන එක ඔය ගෙවල් කියන ඒවා ඔය තියෙන බඩු මුට්ටු ඒවා සේරම බොරුවක් වෙනවා. හිතේ තියෙන දෘෂ්ටියක් වෙනවා. සම්මුතියෙන් හැදෙනවා. සම්මුති ප්‍රඥප්ති නාමයන් මේවට දාගෙන දැන් පුටුව කියන උදාහරණයක් ගත්තොත් දැන් පුටුව ගන්න. පුටුව කියන එක අතරම බාහිර හැම එකක් තියෙනවද? බාහිර තියෙන අතර මොනවද බාහිර තියෙන? අතරම භූතත් නැහැ. අපි සාමාන්‍යයෙන් ඔක පෙන්වන්න පහසුවට කියන මුලින් හතරම භූත කියලා. හතරම භූත කිව්වට අතරම ගී කුරක් ගැහුවොත් ගිනි ගන්නවා ඒ කැලිටි ලී කැලිටිකම කඩලා වෙනින් විදිහට ඇදුවොත් මේසයක් කියනවා. එතකොට මේසයක් තියෙනවද එළි? ඒවා තියෙන අපේ සම්මුතිවල. අපි නාමයේ දාගෙන ඉන්න දැන් වෙනි රටක කියන්නේ ටේබල්. ඉංග්‍රීසියෙන් කිව්වොත් ටේබල්. දැන් එක එක රටවල එක එක නම් කියනවා. ඒතකොට නාමයේ කියන එක සම්මුතියේ තියෙන්නේ. නමුත් එළියේ තියෙන්නේ ඔක්කොම පස් කැට වගේ. ඔක්කොම ධාතු ටිකක්. ඒ කියන්නේ ඔක්කොම හතරම භූත කිව්වොත් ඒක පළවෙනි හදිරට හොඳයි. ඇත්තටම කිව්වොත් එළියේ තියෙන්නේ ශක්ති ටිකක් විතරයි. ඒක පෙන්වන්නේ පුටුව ගිනි ගත්තාම තමයි ඔබට පේන්නේ මේකේ තියෙන ශක්තියක් කියලා. ඒ පුටුව මුලින් ධාතු කියලා පෙන්නත හැකි. එතකොට අතරමහා භූත ධාතු කියලා පටවිය ආපෝතේජ කියලා පෙන්නද. ඔච්චර කතන්දර ඕනි නෑ. ඔය පුටුවට ගිනි කුරක් ගැහුවාම තේරෙනවා ඕකේ තියෙන්නේ කෝක දැන් පුටුව. ගිය තරක් නෑ. එතකොට තේරෙන ශක්තියක් තියෙන කිය. එතනට යන්නේ මේ ධර්මය. ඒකයි මේ භූත වෙනවා කියන්නේ හේතු නිසා හට ගන්නවා කියන එකනේ. ඒක බුදුන් වහන්සේම ඉස්සරහට පෙන්නන්නේ දිගටම. මේ භූත වෙනවා කියන හේතු නිසා හට ගන්නවා කියන්නේ. සත්‍යයන් මරණින් මතු ඉන්නවද නැද්ද කියලා ගහුවමත් බුදුන් වහන්සේ පෙන්නන්නේ මේක හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධණිද හේතුන් පටිච්ච සම්භූතා. ඒ කියන්නේ හේතු සකස් වෙලා පටිච්ච වෙලා එකතු වුණොත් සම්භූත වෙනවා. එතන මේ භූත කියන වචනේ බුදුන් වහන්සේ පෙන්නන්නේ මේ සකස් වෙනවා මැවෙනවා කියන එකට හේතු වෙනවා. හේතු තිබුණොත් විතරයි මේක සකස් වෙන්නේ. නැතුව මේ සත්‍යය මරණින් මතු ඉන්නවා කියන්නේත් නෑ කියන්නේත් නෑ. එහෙම ඇත්තටම මේ ධර්මය අවබෝධ වුණාම එහෙම නෑ. එහෙම ඇත්තටම කතාවත් ඒකම තමයි. මෙතන එළිය තියනවා කියලා ගත්තාම තමයි මේ විඥාන ශක්තිය ජෙනරේට් වෙන්නේ. එළිය ඇත්ත දැක්කොත් ඒක නෑ කියලා මේ විඥානේ ජෙනරේට් වෙන්නේ නෑ. එතනින් ක්‍රියාසිතක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ කර්ම විපාක නැති සිතක් ක්‍රියාසිතක්. එතකොට ක්‍රියාසිතක් කර්ම විපාක නැති වෙන්නේ කොහොමද? ඔබ පොඩ්ඩක් මේක හිතලා බලන්න. දැන් ඔබ කරන වැඩවලට විපාකයක් නැත්තම් කර්ම විපාක නැත්තම් ඔබ මහා ශ්‍රේෂ්ඨයිනේ. එහෙම නේද? ඔව් ඒක ඇත්ත. හැබැයි ඔය කර්ම විපාක නැති වෙනවා. ඔබ එළිය මුකුත් නැහැ කියලා හිතපු ගමන්.
ඕක තමයි ඇත්ත. ඔබ ඒ විතර නෙමෙයි සෝවාන් වෙනවා. ඔය එළියේ තියෙන නිසානේ ඔබ ඔය හිතන්නේ. එළියේ මේවා තියෙනවා. මේකේ මෙහෙම දේවල් තියෙනවා. ඇත්තට මේ ඔක්කොම චේතනා සූත්‍රය දිහා බැලුවොත් ඔබට තේරෙයි මේ සේරම චේතනා සකස් වෙන්නේ කොහොමද කියලා. සංචේතන මේ සූත්‍ර තියෙන අංගුත්තර නිකායේ ඔබ බැලුවොත් එහෙම ඔය බුද්ධජනත්‍ර පිටක 19 අංගුත්තර නිකායේ දෙවෙනි පොතේ චේතනා ගැන හොඳ පැහැදිලි කිරීම ටිකක් තියෙනවා. ඔක්කොම සංචේතනා වෙනවා. සේරම සිතුවිලි. ඉතින් මේවා මේ ධර්මයේ තුල හොඳට හැමතැනම පෙන්නන කාරණා. අපි මේ දිට්ඨි සංයුතය ගත්තත් මේ ඔකේ ඔබ මේ අපි මේ කතා කරන සංයුත්ත නිකායේ මේ තුන්වෙනි කාණ්ඩයේ තියෙන මේකේ මේ දෘෂ්ටිය කඩන්න විශාල පරිච්ඡේද ටිකක් තියෙනවා ඔබට දැක ගන්න පුළුවන්. ගැබිනියෝ ප්‍රසව නොකරති කියලා හිතන් කියනවා. මේක හුලඟ හම්මනවා මේ ඔක්කොම බුදුන් වහන්සේ ගන්නවා. වැස්ස වහිනවා මේ හැමදේම බුදුන් වහන්සේ උපමාවට ගන්නවා. වාත සංයුත්තේ බැලුවාම හැම එකම සබාදාමේ සංසිද්ධියක් විදිහටම දැනෙන්න ගන්නවා. එතකොට මේ කරන දෙයක් පේන්නේ. ඇයි සිත කියන එක අර දේ දුන්නා වගේ සකස් වෙන එකක් හේතු නිසා. දැන් බුදුන් වහන්සේ පෙළ හොඳට අපි හැමදෙස්සෙම පෙළ ඉස්මතු කරනවා. පෙළ දිහා බැලුවම රූපේ බොරුවක් වෙන්නේ කොහොමද කියලා විතරයි ඔබට අවබෝධ කරගන්න තියෙන්නේ. ඒකමයි සක්කාය දිට්ඨිය වෙන්නේ. ඒකමයි කායानुපස්සනාවේ කරන්නේ. ඔය රූපේ මායාවක් වෙනවා. රූපේ මායාවක් වෙන හැටි දැක්ක ගාම ඔබ සියල්ලම ජයගත්ත වෙනවා. ඇත්තටම නිවන් දකින්නේ මෙන්න මේ සත්‍ය අවබෝධ වෙලා. සත්‍ය අවබෝධ වෙන කෙනාට මේ පේන දේවල් ඇත්ත වගේ පේන්නේ. පේන දේවල් සේරම බොරු කියලා දැනෙන්න ගන්නවා. ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නවා. ඔහු හැම දෙයක්ම ඔහුට දැන් මේක මේ මොහොතෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ ධර්මයේ සාන්දිටික අකාලික ඊපස්සික දහමක් වෙන්නේ ඒ නිසාම. සාන්දිටිකයි ඔබට මේ මොහොතේම ඔබට ඒක සාන්දිටික වෙන දැනගන්න ලැබෙනවා. සාන්දේ අකාලිකව මේක මේ කාලයක් ඒව ඔක්කොම චේතනාවල තියෙන්නේ. ওই කාලය කියන එකත් ඇත්තටම ඒකත් මායාවක් චේතනාවල තියෙන. මේක ගත්තාම ඔබ මේ ධර්මය අවබෝධ කරනකොට ඔබට මේ අකාලික ධර්මයක් හම්බ වෙන්නේ. අතීත අනාගත ඒ සේරම ඔක්කොම සිතුවිලි වල තියෙන්නේ. දැන් මේ මොහොතට ගත්තාම මේක මේ කෙනෙක් ධර්මයේ දකිනකොට මේ මොහොත පමණයි හම්බ වෙන්නේ. මොහොතත් හම්බ වෙන්නේ නැහැ. එතන තමයි ඇත්තටම මේ මොහොතත් හම්බ වෙන්නේ නැහැ. ඒ ඔබ ඒ දකින්න තැන ඔබට ශුන්‍යතාවයක් විතරයි පේන්නේ. එතනට තමයි මේ ධර්මයේ යන්නේ. ඉතින් මේ දිට්ඨි සංයුත්තේට ඇවිල්ලා අපිට පුළුවන් ඉතින් මේ මහා දිට්ඨි සූත්‍රය ඔබට පැහැදිලි කරන්න මේ 397 වෙනි පිටුවේ. එතකොට මේ තුන්වෙනි කාණ්ඩේ මේ මහා දිට්ඨි සූත්‍රය මේ සංයුත්ත නිකායේ ඉතින් මේ දේ බැලුවාම ඔබට හොඳටම තේරෙයි. මේවත් හොඳට හැම එකම අධ්‍යයනය කරනකොට ඔබට හොඳටම තේරෙනවා මේ රූපේ බොරුවක්. මේ අපි මේ දරුවා කියලා කියන ඒවා පවා අපේ ඒ දරුවා කිව්වම අපිට වටිනාකමක් තියෙනවා. අපි කවුරු හරි කිව්වොත් එimhe ওই දරුවා ඔබේ නෙමෙයි කියලා ඔබට ඒ වටිනාකම නැති වෙනවා. ඔය සමහරවල් අපි ඔබ දකින්නවනේ ඔබ ඔය ටීවී එකේ දකින්න දේනු දුක හිතෙන්නේ චේතනාව නිසානේ. අපි මේ දිගටම පෙන්වන්නේ එකම කාරණයක්. අපිට වාද කරන්න අවශ්‍යතාවයකුත් නැහැ, තර්ක කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒකට හේතුව අපිට මේක ප්‍රත්‍යක්ෂ වෙලා තියෙයි. අපි දන්නවා මේ ධර්මයේ. මේ ධර්ම අපි අවබෝධ කරගෙන තියෙන්නේ. අපිට තර්ක නැහැ. අපි දන්නවා මේ රූපේ බොරුවක් කියලා. අපි දන්නවා මේක මායාවක් කියලා. රූපේ මායාවක් නම් බොරුවක් නම් රූපේ කියන්නේ බාහිර තියෙන සේරම. ඔබේ එළිය බාහිර තියෙන සේරම රූපේ වෙනවා. ඔබ සිතන දේ නාමය වෙනවා. එතකොට බාහිර තියෙන සේරම බොරුවක් වෙනකොට ඔබ දැන් කොහොමද පින් කරන්නේ? බාහිර තියෙන දෙයක් කියලා දෙයක් නැති වෙනවනේ ඔබට. දෙයක් නැතුව කොහොමද ඔබ දාන දෙන්නේ? දෙයක් නැතුව කොහොමද ඔබ පින් කරගන්නේ? දෙයක් නැතුව කොහොමද ඔබ පව් කරන්නේ? ඔබ පුණ්‍ය පාප පහිනස කියන තැනට එනවා. ඔබ බාහිර තියෙන ඒවට බැඳිලා, ඇලිලා, ඒවා තුල තමයි ඔබ ඉන්නේ. බාහිර තියෙන දේවල් කොහොම සේරමයි තී. දරුවෝ, දූ දරුවෝ, ගෙවල් දොරවල් සේරමයි. සේරම හැබැයි සිතුවිල්ලක තියෙන මායාවක්. ඔය සිතක උපදින මායාවක් චේතනාවක් තියෙන්නේ. ඒක දෘෂ්ටියක් තියෙන්නේ. දැන් ඔබ දෘෂ්ටිගත වෙලා ඉන්නවා මෙහෙම තියෙනවා කියලා. ඒ ඔක්කොම දෘෂ්ටි නා. ඒ ඔක්කොම සිතුවිලි වෙනවා. දැන් ඔබ ඔය කය තුල පුජ්‍යලයක් නැති බව ඔබ විශ්වාස කරන්නේ කොහොමද?
මේ ධර්මයේ හොඳින් දකින්න ඕනේ. පොඩි තැනේ ඉඳන් දකින්න ඕනේ. එතකොට තමයි ඔබට මේව හොඳට පේන්න ගන්නේ. බුදුන් වහන්සේ මෙතන ඉස්සෙල්ලාම ඔබ දකින්න ඕනි තැන තමයි මේ ඇහැ කියන්නේ මේ කාචයක්. ඇහෙන් රූප විතරයි වැටෙන්නේ. ෆොටෝ එකක් ගන්නවා වගේ වැඩක් වෙන්නේ කැමරාවේ. ඒ කැමරාවේ තියෙන ෆොටෝ එකේ කොහොමද ආත්මීය දේවල් තියෙන්නේ? ඔන්න ඔතනින් තමයි ධර්මයේ ලියන්නේ. පළවෙනි අධීර තියෙන ඔතන. ඇහැ රූපේ පරජානාති කරගන්න ඕනේ. ඇහැ යථාභූත ඥාණයෙන් දකින්න ඕනේ. ධම්මචක්කුසේ පහළ වෙන්නේ ඔන්න ඔතනින්. එතකොට එතරම් තමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ බාහිර ආලෝකයක් තියෙන්නේ නැතුව ඇහැට රූපයක් වැටෙන්නේ නැහැ. ඔය ඇහැ ගත්තාම ඇහැ හොඳින් අවබෝධ කරගත්තාම අනිත් ආයතන ටික හොඳට තේරෙනවා. බාහිර ඒකයි කායानुපස්සනාව එතන තමයි කායानुපස්සනාවේ තියෙන තැන. අවබෝධ කරගන්න තියෙන තැන. ඔබ දැක්කොත් එහෙම බාහිරේ තියෙන දේද මේ පේන්නේ කියලා. බාහිර ආලෝකයක් නැතුව ඔබට වර්ණයක් පේනවද කියන්නේ? නැහැනේ. එතකොට බාහිර කිසිම ආලෝකයක් නැතුනොත් කළුවරයි. එතකොට ඔබ කොහොමද මේ කැමරාවෙන් ෆොටෝ එකක් ගත්තට වඩන්නේ? ඒකේ කළු පාටක් තියෙයි. එතකොට ඒකෙන්ම තේරෙනවා බාහිර හේතුව තමයි ආලෝකය. ආලෝකේ පතිත වුණොත් ගහකට හෙවණැල්ලක් ඇවිල්ලා වැටෙනවා පොළොවේ. අන්න ඒකම තමයි හෙවණැල්ල තමයි ওই කාචේ ගහන ෆොටෝ එක. ප්‍රතිබිම්බේ. ඔබ කණ්ණාඩියක් ඇල්ලුවාම ඒකට වැටෙනව නේද රූප ටික. එළියේ. ඒතර ඒක ප්‍රතිබිම්බයන්නේ ඕකම තමයි ඔබට තියෙන්නේ. ඔබට මේ ඇහෙන් එළියට ඔබට යන්න බෑ. ඇත්ත කතා. මොකද ඇහැ හදලා දෙන දේ ඔබ පිළිගන්නවා. ඇහෙන් දුන්නොත් ඔය කාචේ දෙනවා නම් එළියේ තියෙන්නේ මෙහෙම ලොකු එකක් කියලා කාචේ අර ලොකු වෙලා පේනවා නම් සමහර අයට එහෙමනේ පේන්නේ. එහෙම නැත්නම් සමහර අයට නිල් පාට පේන්නේ නැත්නම් රතු පාට පේන්නේ නැත්නම් පාට පේන්නේ නැත්නම් ඔබ ඒව අනුව තමයි එළිය දාන්නේ. ඔබ අර පාට කන්නඩියක් දාලා ලෝකෙ දිහා බලන් ඉන්නවා. සමහරට ගිනි ආවුවේ ඔබ අර කළු කන්නඩියක් දාගෙන හිටියොත් මොකද වෙන්නේ? ඔබ හිතේ දැන් වහින්න එනවා කිය. එතකොට ඔබ රැවටෙන්නේ නැද්ද? ඔබ රැවටෙනවා. එතකොට ඔබ රැවටිලා තියෙන්නේ මොකටද? ඔබේම ඇහැට. ඔන්නෝක තමයි මුළු ලෝකයේ ඉන්න මේ සත්ත්ව ප්‍රජාවම මේ සියලු සත්වය දුකට වැටෙන හේතු වෙලා තියෙන්නේ. ඇහැ අවබෝධ නොවීම. ඔතන තමයි තියෙන්නේ මේ රූපය අවබෝධ කරගන්න තැනයි තියෙන්නේ මේ ධර්මයේ රහස. මේ ධර්මයේ රහස් නෑ යම් කිසි මිනිස්සු නොදන්නකමයි තියෙන රහස. මේක මිනිස්සුන්ට ඇත්තටම මේ සත්‍ය ඇත්තටම මේ අවබෝධ වුණු කෙනෙකුට හොඳට මේක තේරෙනවා. මේක තියෙන්නේ මෙතනමයි රහස කියලා. මේ රූපය අවබෝධ කරගන්න එකයි මේකේ තියෙන ඇත්තම වටිනාකම. මේ එතකොට එතන ඉඳන්ම ඔබ ලෝකේ දකින්නේ එතන ඉන්නේ. ඉර පායන්නේ ඇහැට. දැන් අන්ධයාට ඉර පායන්නේ නැහැනේ. අන්ධයාට හඳක් පායන්නේ නැහැ, ඉරක් පායන්නේ නැහැ. අන්ධයාට එහෙම ගැටලුවක් නැහැ. ඒතර අන්ධයාට එළියේ තියෙන්නේ මොනවද එහෙම පේන්නේ නැහැ. ලෝකයක් නැහැනේ. දැන් එතකොට ලෝකය හැදිලා තියෙන්නේ කොතනින්ද? ආයතනෙන්නේ. ආයතනික ඇස කියන ආයතනෙන්නේ ওই රූප ලෝකේ හැදිලා තියෙන්නේ. දැන් ඔබ ඊතුරු විශ්වාසයන් ටික බලන්න. ඊට පස්සේ මේව හොඳ කරන්න ඕනි, හොඳ කෙනෙක් වෙන්න ඕනි, දිව්‍ය ලෝකේ යන්න ඕනි. නැත්තම් අපි නරකය වෙනවා, නරක වුණොත් අපි නිරේට යනවා. දැන් මේවා කොහෙද තියෙන්නේ? ඔය කොහෙද තියෙන්නේ? ඔක්කොම තියෙන්නේ දෘෂ්ටියේ, ඔබේ සිතේ සිතුවිලි වල. ඔබට හිතන්න නැත්තම් මොකද වෙන්නේ? අර ගහ වගේ. හරි සුන්දර කතාවක් තියෙනවනේ එතකොට. මේ ඔක්කොම දෘෂ්ටි කාන්තාරයක් කියලා බුදුන් වහන්සේනේ පෙන්නන්නේ. ඇත්තට මේ දැන් මේ එළියේ ඔබ දැන් කතා කරා වගේ එළිය ආලෝකයක් නැත්තම් ඇත්තනම ඇහැට පෙනීමක් නැහැ. එහෙම වුණා නම් මේ ලෝකයක් නැහැ. අන්ධයාට ලෝකේ මේ වර්ණ ලෝකේ නැහැ. එතකොට මේ ඉර පායන කතා නැහැ, ඉර බහින කතා නැහැ. ඔය රූප කතා නැහැ. පාට කතා නැහැ. ඔය මල් තියෙනවා, ගස් තියෙනවා, කතන්දර මුකුත් නැහැ. එතකොට මේ පාට ලෝකේ කතාවක් නැහැ. ඒකනේ මේ ආයතන නැතුව නිවන් දකින්න බැරි. මේ ආයතන නැතුව කෙනෙක් ඇත්තටම ඒ අංග විකල පැවිදි කරන්නෙත් නැහැනේ. ඒකට හේතුව වැඩක් නැහැනේ. නිබ්බාන සත්‍ය කරණත් ආය වෙන්නේ නැහැනේ. නිවන් දකින්න පැවිදි වෙන්න. ඉතින් දැන් මේක හොඳින් දකින්න ඕනේ. මේක හරි සරලයි, හරි සුන්දරයි. මේක හොඳට අවබෝධ වුණාම ඒ කෙනා මේ කරන සේරම පිස්සු විකාර වැඩ තමයි තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ අර හිතින් හදාගත්ත ලෝකෙක එයා ඉන්නේ. එහෙම දෙයක් ඇත්තටම නැහැ. එතකොට දැන් මිනිසුන්ගේ තියෙන ලොකුම දෘෂ්ටිය තමයි සේරම ආගම් හැදිලා තියෙන්නේ මේ දිව්‍ය ලෝකයක් අල්ලගෙන. කොහෙවත් මේ තියෙන සිතුවිලි ටිකක් තමයි දිව්‍ය ලෝකයක් මවාගෙන තියෙන්නේ.
මේ ලෝකයේ තියෙනවට වැඩිය හොඳම දේවල් දාලා තරක් හදලා ඉතින් මවාගෙන ඉන්නවා දිව්‍ය ලෝකයක් කියලා. ඕක තමයි තියෙන්නේ. ඕක චේතනාවේ තියෙන සිතුවිල්ලේ තියෙන්නේ. ඉතින් එහෙමද ඇත්තටම මේක රූපේ බොරුවක් වෙනකොට මේක ඇත්තටම ගත්තොත් එහෙම මේක මායාවක් තියෙන්නේ. ඒ මායාව අවබෝධ වුණා මේ කෙනාට තේරෙනවා මේ ඇඟ ඇතුලේවත් කවුරුවත් නැහැ. ඒක පෙන්නන තමයි ඔය කායानुපස්සනාව ඔය දෙතිස් මහා ගුණ මේව කඩලා එහෙම පෙන්නන්නේ. ඇත්තටම මේක තියෙන්නේ සිතේ. සිතුවිලි තියෙන්නේ. ඒ සිතුවිලි සේරම මේක අවබෝධ වුණාම මේවා සේරම බොරුවක් වෙලා මේකේ මුකුත්ම නැහැ. මේ තියෙන සත්‍ය අවබෝධ වෙනවා. සත්‍ය අවබෝධ වුණාම උට තේරෙනවා මේ දෙයනේ මේ සේරම අපි මනසින් හදාගෙන තියෙන මනෝ ලෝකයක් ඉන්නේ. ඒ මනසේ ලෝකයක් මැවෙනවා. මැවෙන්න හේතුව තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ. දැන් චිත්තානුපස්සනාව පෙන්නන්නේ සිත හැදෙන හැටි. දැන් චිත්තානුපස්සනාව සිත හැදෙන හැටි කියලා පෙන්නන්නේ සීනේ හැදෙන හැටි. මායාව අවබෝධ කරන්න ඉතින් රසරතිපට්ඨානේ තමයි තියෙන්නේ. හරි. අයිද ඒකේ සිත හැදෙන හැටි බැලුවාම තේරෙනවා මේ සිතම බොරුවක් නේ. ඒ චිත්තානුපස්සනාව බැලුවාම තේරෙනවා මේ බොරුව හැදෙන හැටි. බොරුව හැදෙන හැටි තමයි චිත. මොකද චිත්තානුපස්සනාව පැහැදිලි කරන්නේ මේ සතරපට්ඨානේ වඩනකොටම කොහොමද? ඒක වඩන්න කියන්නේ. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිතින් සිත මුදව ගැනීම සඳහායි. සිතින් සිත මුදව ගන්නේ කොහොමද? සිත බොරුවක් නිසා. ඒකෙන් මුදව ගන්න ඕනි. එතකොට ඒක හැදෙන හැටි දැනගත්තාම තමයි ඒකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. එතකොට චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියලා ඊගාට කියන්නේ විනේය ලෝකේ. ලෝකෙත් බොරුවක් වෙනවා එතකොට. අවිද්‍යාව දෝමනස. එතකොට තමයි ওই දුක දෝමනස නැති වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. ඒකායනමක් ගෝයම් බික්කවේ. ඔච්චරයි තියෙන්නේ. අපි මේ පැය ගණන් දේශනා කරාට පැය ගණන් කියන දෙයක් මේකේ නැහැ. මේක අපිට බොහොම පොඩි වෙලාවකින් කියන්න පුළුවන්. නමුත් ඒක විශ්වාසයක් කරන්න. දැන් ඒක යථාර්ථයක් වෙන්නේ ඔහුට ඒක යථාර්ථයක් වෙනකන් ඔහු ඒක ගන්නෑනේ. ඒක නිසා අපි ඔය කියවනවා. අපි ඔය පැහැදිලි කරන්න දඟලනවා. නමුත් ඔබට පැහැදිලි වුණු දවසට ඔච්චර කියන්න ඕනේ නැහැ. ඔබම කියයි. අයියෝ ඔච්චර කියන්න ඕනේ අපිට තේරෙනවා කිය. ඒක තමයි ඇත්ත. ඔබ එළිය ආලෝකයක් නැතුව ඔබ ඔය ඇහැ කියන කැමරාවෙන් ෆොටෝ එකක් ගන්නවා නම් ඔය ෆොටෝ එකේ ආත්මීය කේවල නැත්තම් ඔය හදන්නේ කොහෙද? ඔය හදන්නේ සිතුවිල්ලක. ඒතකොට සිතුවිල්ල හැදෙන හැටි තමයි දැන් මේ පෙන්න. ඒක තමයි අමාරු ටිකක් තේරුම් ගන්න. මොකද ඒක අමාරුත් නැහැ. ඒක ඔබ ඉන්න ඒව පොඩ්ඩක් හොඳට ඒක හිතන කෙනෙකුට ඒක තේරෙනවා. එතකොට මේකේ තියෙන මායාවනේ දැන් මෙතන ගැටලුව තියෙන්නේ. දැන් ඊට පස්සේ දැන් සිත හැදෙන හැටි දැක්කම තමයි මායාවත් හැබැයි එළියේ. සිත හැදෙන හැටි දැක්කම සිත හැදෙන හැටිනේ පෙන්වන්නේ එක මොහොතේ තියෙන එක සිතයි. ඒක ගත්තාම ඊට පස්සේ පෙන්නනවා අය දැන් රූපේ නම් පේන්නේ රූපේ පාට විතරයි. එතකොට අතට අහුවෙන්නේ තදගත විතරයි. එතකොට මේ කනට ඇහෙන්නේ සද්ද විතරයි. එතකොට නාහයට දැනෙන්නේ සුවඳ විතරයි. එතකොට දිවට දැනෙන්නේ රස විතරයි. ඉතින් මේවයින් තමයි අපි ලෝක අදාගෙන ඉන්නේ කියලා සලායතන ලෝකෝ කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. එතකොට කොහෙද දැන් එතකොට ඔය කතාව තුළ පෙන්නන්න දැන් ඇත්තටම ඔබට තියෙන ගැටලුවනේ මේ විසඳන්නේ බුදුන් වහන්සේ. ඔබට තියෙන ගැටලුව තමයි එළිය ඇල්ලුවාම අපිට අහු වෙනවා. මේ මේසේ තියෙනවනේ කියයි. නමුත් මේසේ කියන එක සම්මුතියෙන් හැදෙන්නේ. ඒක ඔබ ඒක හොඳින් ඔබේ නුවණින් ගන්න ඕනි. දැන් ඇත්තටම එළියේ තියෙන ලී කැලි ටිකක්නේ. ලී කැලි ටිකක් අර කැලේට ගිහිලා අර වැද්දේ කපාලා ඊට පස්සේ ওই විදියට වාඩි වෙන්න පුළුවන් විදියට ලී කැලි ටික ආදලා ගැට ගැහුවාම ඒ වැද්දා ඊට පස්සේ ඒකේ වාඩිලා ඉන්නකොට අර ගලක් උඩ වාඩි හිටපු වැද්දෝ ටික ඊට පස්සේ බලනවා මේක හොඳයි. මේක ගල් ලෝඩ් නෑ මේකේ වාඩි වෙනවා. ඊට පස්සේ මේක නම ඉතින් දාගත්තා. එකක් මොකක් කර එකක්. ඒ කාලේ වෙනින් නම් දාන්නේදී. දැන් ඒක පරිවර්තන වෙලා ඇවිල්ලා පුටුවකේ ඉන්නවා. අපේ ලංකාවේනේ පුටුව කියන්නේ. අනිත් රටවලට ගියාම වෙනින් නම්නේ කියන්නේ. එතකොට ඔය හැඩතලයකට නම් දෙනවා. දැන් වෛරස් එකක් හදාගත්තා නමක් දානවා. අයියේ. නමක් නැතුව මිනිස්සුෙකුට කතා කරන්න බෑ. නාමයෙන් තමයි රූපේ ගැට ගන්න. නාම රූපේ ගැට ගැහුවොත් තමයි සිතුවිල්ලක් හැදෙන්නේ. සිතුවිලි නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. ඒක නිසා සිතින් හදාගත්ත ලෝකෙක මිනිස්සු ජීවත් වෙනවා. කොහොම හිතේ තමයි හැදෙන්නේ වෛරස් එකත් හිතේ තමයි දැන් මිනිස්සුගේ ගොඩක් තියෙන්නේ. එතකොට ඔබ කියයි නෑ ඒක මෙහෙම වෙනවනේ මෙහෙම තියනවනේ කියලා. නමුත් මෙතන තියෙන ගැටලුව ඒක නෙමෙයි. මෙතන තියෙන ගැටලුව තමයි අපේ සිත. සිතේ මේ ලෝකේ මැවිලා තියෙන එක තමයි අපි දුක් විඳින්නේ හිතේ. අපිට දුකක් තියෙනවනේ. අපි දුක තියෙන දැන් දරුවා කියන දුක. එතකොට ඔබට ගෙයක් තියෙනවා කියලා දුකක් තියෙනවා. ඔබට වාහනයක් තියෙනවා කියලා දුකක් තියෙනවා.
ඔබට එතකොට මේ ලෝකයක් තියෙනවා, ඉරක් පායනවා, මේ පෘථුවියක් තියෙනවා, මම ඒකේ ඉන්නවා, රටක් තියෙනවා, ලංකාවක් තියෙනවා. ඒකේ මේ මම අනිත් අයට වැඩි ඉහළින් ඉන්න ඕනි, හොඳට කාලා බීලා ඉන්න ඕනි. ඔය ඔක්කොම මොනවද තියෙන්නේ? සිතුවිලා තියෙන අවසානයේ මොකද වෙන්නේ? අවසානයේ ඔබ මැරලා යනවා පොළොවට පස්සේ. ඔය තියෙන ශරීර ධාතු පොළොවේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක වස්සන ඊට පස්සේ පොළොවත් අල්ලලා ගිය දවසට ඒක නැත්තටම නැතිලා ආයෙ ශක්ති ස්වභාවය බවට පත් වෙනවා. ඕකෙම ඇති කිසිම දෙයක් නැහැනේ. ඔය හීනේ ඇති කිසිම දෙයක් නැහැනේ. කිසිම දෙයක් නැහැ. ඕකේ තියෙන එකම එක දෙයයි. ඔබ අර ජෙනරේට් කරන අර සිතුවිලි ධාරාව. ඒ සිතුවිලි ධාරාව තමයි උතර තියෙන එකම ගැටලුවට තියෙන. වෙන කිසි දෙයක් නැහැ. බුදුන් වහන්සේ ඇත්තටම මෙතන මරණින් මාසේ මුකුත් නැහැ. සේරම ඉවර වෙලා උත්තේජයට යනවා. ඔය සිතුවිලි ධාරාව නැත්තා. ඔය සිතුවිලි ධාරාව නිසා තමයි කර්මයක් පෙන්වන්න වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේක ශක්තිය උපදින බව පෙන්වන්න වෙලා තියෙන්නේ. දැන් බුදුන් වහන්සේ කියන විදිහට නෙමෙයි සමහර විට දැන් ඇත්තටම අපි ඒ කාරණාව කියන්නේ. මොකද අපිට අද නූතන භාෂාවත් එක්කලා නූතන තියෙන අත්දැකීම් එක්කලා නූතන තියෙන ඒ බුදුහාමුදුරුවෝ කල ටීවී එක තිබුණේ නැහැ. උදාහරණයක් දැන් බුදුන් වහන්සේ කාලේ ටීවී එක තිබුණා නම් මොකද වෙන්නේ? බුදුන් වහන්සේ උපමාවට ගන්න ටීවී එකමයි. ඇයි බුදුන් වහන්සේ එදා තිබුණු අර කැඩපත අම්බලිට් එක අර කැඩපත ගත්ත බිම්බේ ගත්ත ප්‍රතිබිම්බේ ගත්ත උදාහරණයට අයියේ ප්‍රතිබිම්බේ තමයි ඈ. එතකොට බුදුන් වහන්සේ ගත්ත මිරිගුව මිරිච්ච වට්ට සංඥානගේ. එතකොට සංඥාව මිරිගුවක් එන්නේ දැන් ඒ උදාහරණ බුදුන් වහන්සේ එදා දවසේ පේච්චේව ගත්තා බුදු සමය තුල. කැඩපත ගත්තා මිරිගුව ගත්තා වතුර බාල්දියකට මේ මූණ තිබ්බහම ඒක පේනවා. ඒ ප්‍රතිබිම්බනේ ගත්තේ. දැන් ওই ප්‍රතිබිම්බ උදාහරණයක් ගත්තේ හිත පෙන්වන්නනේ. ඒ බාහිර තියෙන ලෝකෙම ප්‍රතිබිම්බයක් විදිහට හිතනේ පෙන්වන්නේ. ඒතර ඒක මායාවක් බොරුවක් වෙන හැටියට බුදුන් වහන්සේ පෙන්වන්නේ. ඒක සත්‍යයක් නෙමෙයි කියලා. ඒතර ඒකට රැවටිලා මේ සත්‍යය දුකට වැටලා ඉන්නේ කියන තැනනේ බුදුන් වහන්සේ ලියන්නේ. ඒකනේ කායानुපස්සනාවෙන් ලියන්නේ. ඉතින් මේ ඔබ විසින් මේ ඇත්තටම මේක ඔබට තේරෙන්නේ නැති වෙන්න බෑනේ. ඇත්තට සාමාන්‍යයෙන් අපි වුණත් මුලින් මේවා හරියට අපිට දැන් මේ විදිහට නම් අපිට කවුරුත් කිව්වේ නැහැ. අපි දැන් පස්සේ ධර්මයේ හොයනකොට තමයි අපිට තේරෙන්නේ. දැන් හැමෝම හිතන් ඉන්නවා මේ භාවනා කරලා නිවන් දකින්න කියලා. ඕක අලලා දාන්න. අපිත් අපි ඕක කරා. හැබැයි ඒකත් කියන්න ඕනේ. අපි අවුරුදු ගානක් තිස්සේ කරා. කරලා තමයි අල්ලලා දැම්මේ. ඇයි අපිට තේරෙනවා. ඊට පස්සේ අවබෝධ වුණා මේකේ මුකුත් නැහැ කියලා. ඔබට ඇත්තටම භාවනා කරන කෙනෙක් නම් අපි ඇත්තටම හිතනවා ඉක්මනටම ඔබට සමාධිය ලැබෙන්න කියලා. අයියේ. එතකොට තමයි ඔබ ඉක්මනටම දැනගන්නේ ඒක නිවන නෑ කියලා. එහෙම දෙයක් නෑ මේ නිවන කියන්නේ සිතින් මිදෙන තැන තියෙන්නේ. අපි ඇත්තටම මේවා කළා අවසානයේ අපිට ලබන්න දෙයක් තිබුණේ නෑ ඔය භාවන. අපි ඔබ විශ්වාස කරන එකක් නෑ ඒක. ඇත්ත අපි පිළිගන්න ඔබ විශ්වාස කරන්න එපා. නමුත් ඒකට කමන්නේ. නමුත් අපි ඒක ප්‍රත්‍යක්ෂ කරා. අපි මේ අරූප ධානය ගාවටම ආවා. ඇවිල්ලා අපිට ඊට පස්සේ අපි හිර වුණා. හිර වෙනකොටම අපි අමාරු වැටුණා. අමාරු වැටෙනකොටම අපිට තේරුණා මේකේ මීට වැඩිය කරලා වැඩක් නැහැ. මේකේ අපිට නිවන නැහැ. බුදුන් වහන්සේට විච්ච දෙයම වුණා. ඒකනේ බුදුන් වහන්සේලාත් උනේ. බුදුන් වහන්සේත් කාලාම උද්ද කරා පුත්‍ර ගාවට ගිහලා මේ මොනවද මේ ඔක්කොම තියෙන රූප ධානයත් වඩලා බුදුන් වහන්සේ මුලින් රූප ධානය තමයි පස්සක සංගේන හිටියේ. පස්සේ අරූප ඒගොල්ලෝ ගාව ඉන්න උපරිමය අරගෙන ගියා අරූප ධාන වඩන ආරාර කාලාව. අරූප ධානයත් වඩලා මොන නිවනක් නැහනේ. කෙලෙස් එහෙමමනේ. ඕක තමයි වෙන්නේ. ඔය භාවනාව ඕක හරියන්නේ නැහැ. ඕක අවශ්‍ය කරන තැන් තියෙනවා. ඒ කියන්නේ ඒක අර හිත එක්තරා විදියකට හිත සකස් කරගන්න හැකියාවක් තියෙනවා. අර තියුණු ඥානයක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. නමුත් ඒක එතනින් නෙමෙයි එන්නේ. ඒක ඇත්තටම ඔබ සාමාන්‍යයෙන් අපිට ඇත්තටම මේ ධර්මයේ ඊට පස්සේ අපි ධර්මය මොකද්ද කියන එක හොයන්න ගියාම තමයි අපිට තේරෙන්නේ. මේක දර්ශනීය අවබෝධ වෙනකොට තමයි අපිට තේරුනේ අනේ දෙයියනේ අපි ඉඳලා තියෙන දෘෂ්ටි කාන්තාරයකනේ කියලා. මේ දෘෂ්ටි ඔක්කොම ගලවන බුදුන් වහන්සේ ගාට කෙනෙක් ඇත්තටම කෙනෙක් ආවම බුදුහාමුදුරුවෝ ඇත්තටම දෘෂ්ටි ඔක්කොම ගලවන ඒ කෙනාගේ. ඒ ගැලවුවාම ඒක නම් දෘෂ්ටි නැති වෙනවා. දෘෂ්ටි නැති වුණාම තමයි මේක තේරෙන්නේ. එතකම් මේක තේරෙන්නේ නැහැ. එතකම් ඔබ හිතන් ඉන්නවා දිව්‍ය ලෝකයක් යන්න ඕනේ. දිව්‍ය ලෝකයක් තියෙන ඔබ හිතන් ඉන්නවා ඒගොල්ලෝ බලන් ඇති කියලා. ඔබ ඒගොල්ලන්ට බයයි. ඒක නිසා බාර වෙනවා. ඔබට දේවල් තියෙන හෙලිය. ඒ නිසා ඔබ ඒ දේවල් වලින් ඔබ සප දුක් විඳින්න දඟලනවා. ඔබ
අහු වෙලා ඉන්නේ, හිර වෙලා ඉන්නේ. ওই දෘෂ්ටි වලට ගැට ගැහිලා ඔබ විසින්ම දෘෂ්ටි අදාගෙන ඔබම ගැට ගැහිලා ඉන්නේ. ඒකයි අපි කියන්නේ ඔබේ මාංචු ඔබේ දෑතට ඔබේ අතින්ම දාගෙන කිය. ඒකයි අපි කියන්නේ ඔබ විසින්ම බැඳගත්ත අර වටේට කූරු ගහගෙන ඔබ විසින්ම බෑලා ඉන්නවා කියලා හිර කූඩුවකට වෙලා. ඒක අපි කියන්නේ ඔබ සමන් ටින් එකේ හිර වෙලා ඉන්න මාළුවා වගේ කිය. ඔබට ඔබේ දෘෂ්ටියෙන් ගොඩ එන්න බෑ. ඒ තාක් ඔබ ඉන්නේ ඇත්තටම දුකේම තමයි. ඒකමයි දුක. ඔබ දුක් විඳින්නේ. ඕක අවබෝධ වුණාම දුකක් නැහැ. ඇයි එළිය මුකුත් නැහැ ඊට පස්සේ ඔබට දැනගන්න. අතරම එළිය මුකුත් නැහැ කියනකට වැඩිය මෙතන තියෙන්නේ අපේ හිතේ හැදෙන මායාව එළිය තියෙනවා කියලා අපි හිතාගන්න එකයි. අපි හිතින් හදාගන්න මායා ලෝකයක අපි ජීවත් වෙනවා කියන එකයි. අන්නේ මායාව තුළ තියෙන දෘෂ්ටියක් ඒකෙන් ඔබ සැප දුක් විඳිනවා කියන එකයි මෙතන තියෙන ගැටලුව. අන්නේ කන නිර්වුල්ව දැක ගන්න ඕනි. ඉතින් බුදුන් වහන්සේ මේකට පර්යාය කියනවා. දැන් පර්යාය කිව්වහම ඔබගේ සාමාන්‍ය දැනීමට ඒ පර්යාය ඔබට අමාරුයි යලන්න. මොකද ඒක පාලි වචන තියෙන්නේ. ඒ පර්යාය තමයි පෙන්නන්නේ බුදුන් වහන්සේ ඒක වචනයක් අපි කියන්නේ බෑ. නැත්තම් ඒක බුදුදහමට මේ වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ කියන වචනයක් කියන්නේ බෑ. ඒතර බුදුන් වහන්සේ තමයි මේ වචනේ කියන්නේ. මේක හැදෙන හැටි, ප්‍රතිබිම්බය හැදෙන හැටි, මායාව හැදෙන හැටි බුදුන් වහන්සේ පෙන්නනවා. රූපම් පටිච්ච චක්කුංච පටිච්ච රූපේච කියන්නේ ඔය ඇහැට එන්නේ එළියේ තියෙන ඔය වර්ණේ කියන එක හැඩතලයේ කියන චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඤ්ඤාණ. ඒ ඕක තමයි මේ කතාවේ තියෙන්නේ තින්නම් සංගති පස්සෝ. ඕක ස්පර්ශ වෙන්නේ ගසත් ආලෝකයක් ගසත් නිසා හටගත්ත හේවණැල්ල පොළොවට වැටෙනවා වගේ මේ හේවණැල්ල ඔබට එනවා හිතට. ඒ හිතට එන හේවණැල්ල තමයි මේකේ ස්පර්ශය කියන්නේ. තින්න සංගති පස්සෝ තුනේ එකතුවෙන් ස්පර්ශයක් එනවා කියන්නේ. මෙතන කාචයක් තියෙනවා ප්‍රසාදයට. ඒ ප්‍රසාදයට එළියේ තියෙනවා සාධකයක්. එක්ක ශබ්දේ, එක්ක ආලෝකේ. ඒ ආලෝකයට මෙතන ප්‍රසාදේ වෙනකොට එතනින් හට ගන්න විඥානේ තුන්න සංගති පස්ස. ඒ විඥානේ කියන්නේ එතනින් තමයි ඇත්තටම ඒ හැඩතලයේ කියන එක එන්නේ. ඒක නමුත් මොකද්ද කියලා දන්නේ නැහැ. මනසකින් තමයි හදන්නේ ඊට පස්සේ සිතුවිල්ල. ඊට පස්සේ තින සංගති පස්සෝ පස්සපච්චා වේදනා. ඒ හදාගත්ත ස්පර්ශයේ ඒ තින සංගති පස්ස කියන තැන පෙන්නන්නේ පටිඝ සම්පස්සේට අදිවචන සම්පස්සයක් කියලා. ඒ පටිඝය කියන්නේ ඔබ දන්නවා ගැටෙනවා කියන්නේ මේ ප්‍රසාදේ. ඊට පස්සේ අදිවචනය කියන්නේ සිතුවිලි හට ගන්නවා කියන එක. ඒ ආකාරය, ඒ ලිංග, ඒ නිමිති, ඒ උද්දේශක කියවම ඉතින් භාෂාවෙන් මේවා විචිත්‍රවත් විදිහට කියනවා. ඊට පස්සේ කියනවා පස්සපච්චයා වේදනා. ඒ ස්පර්ශය නිසා විඳීමක් එනවා. ඒ විඳීම සමහරට වර්ණයක්, සමහරට සද්දයක්. එතකොට ඒ විඳීම තමයි පස්සපච්චා වේදනා විඳපු දේ තමයි සංඥාවෙන් මේක සංඥාව කියන්නේ. සංකාර කරනවා කියන්නේ පෙර මතකයේ මේක සිතුවිලි වලින් මේක හිතනවා. මේ ආපු හැඩතලේ මොකද්ද කියලා හිතනවා. ඒකෙති චිත්ත වීති වල පෙනෙන සම්පටිච්ඡන සම්තීර්ණ වොත්තපන එතන ඔතනට එකන් එනවා. සම්පටිච්ඡන සම්තීර්ණ වොත්තපන ඒවට එනවා. දැන් මේ ඒ එන්නේ දැන් චිත්ත වීති වල වරන භවංගේ නිරාගතයි භවංග චලන භවංග උපච්ඡේද ඊට පංච ද්වාවර්ජන සිද්ධ මනෝ ද්වාවර්ජන සිද්ධ සම්පටිච්ඡන සම්තීර්ණ ඊට ඔය හරහා තමයි එන්නේ. ඉතින් ඒක චිත්ත වීති වල පෙනෙන ජවන් කියන්නේ සිතුවිලි හදනවා චේතනා. ඉතින් එතනින් තමයි දැන් ජවන් තමයි පෙන්වන්නේ කර්මයටත් විපාකයටත්. දැන් ධර්මයේ තුල පෙන්වන චේතනාම් භික්කවේ කම්මං වදා. එතනත් පෙන්වන්නේ ඒකමයි. අභිධර්මයේ අතන ගන්නවා, අතන චිත්ත වීති, මෙතන ගන්නෙත් ඒක ඔය සූත්‍ර පිටකේ. ඉතින් එකම කතාව තමයි මේ තියෙන්නේ. ඉතින් එතකොට කර්මය පෙන්වන්නේ සිතුවිලි වලින්මයි. එතකොට ඊට පස්සේ දැන් හදනවා දැන් විඳපු හැඩතලේ එතකොට සංඥාව පෙරමතකයෙන් ගලපලා පෙරමතකයේ අනුව තමයි දැන් කියන්නේ මේ පුටුවක් කියලා. ඊට පස්සේ සංඥා සංකාර ඒක සිතුවිලි ඊට පස්සේ තමයි ඔබ දැනගන්න විඥානේ මේ තමයි පුටුව. ඒකේ වර්ණෙත් ගන්නවා. ඊට පස්සේ ඒක කළු පාට පුටුවක්. දැන් එතකොට ඔබ කළු පාට පුටුවක තියෙන්නේ කාටද? කළු පාට පුටුවක් තියෙනවා නම් එළියේ ඒක මේ පේන කෙනෙක් ඉන්නෝනේ. එහෙනම් මමත් ඉන්නවා. ඉතින් ඒ සම්මම ඒසෝ අත්තා මමත් හැදෙනවා දැන්. මම කියලා කෙනෙක් කොහෙවත් නැත්තන් නැහැ. ඔය හැදෙන දෘෂ්ටියේ ඉන්නේ. දැන් අපි මේ දෘෂ්ටි අතර මේ දෘෂ්ටි විලක් මැද ඉන්නේ. දෘෂ්ටි කාන්තාරයක අපි ඉන්නේ. වට කරගෙන ඉන්නේ අපිව දෘෂ්ටි වලින්.
ගැලවීමක් නැහැ. එහෙම ගැලවෙන්න පුළුවන් බොහොම මේක අවබෝධ වෙන්න. අද මෙහෙම විදිහට කියනකොට කෙනෙකුට ගැලවෙන්න හේතු කාරණා සකස් වෙයි. එහෙම නැත්තම් කොහොම ගැලවෙන්නද? ඇත්තට මේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනවා කියන්නේ මෙන්න මේක අවබෝධ කරගන්නවා කියන එකයි. මේක අවබෝධ කරගන්න කෙනා ඇත්තට මුලින්ම අවබෝධ කරගන්න කෙනා සම්මා සම්බුද්ධ. මුලින්ම මේ දේ ලෝකෙට හෙළි කරන කෙනා තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. ඇත්තට මෙතන ඒ කෙනා මෙහෙම අවබෝධ කරගත්තට පස්සේ ඒ කෙනා මෙතනදී මේ සිත අභ්‍යන්තරයේ නාමයේ හැදෙන හැටි දකිනවා. ඊට පස්සේ පෙරමත කියන්නේ ගලපලා ගන්න මේ නාමේ. ඒතකොට ඒක බාහිර තියනවා කියලා ගත්තාම රූපය හම්බ වෙනවා. එතකොට මෙතන නාම රූපයක් හම්බ වෙන්නේ ඒකයි. නැත්තම් මේක රූප නාම කියන්න එපා. මේක නාම රූපයක් තමයි හම්බ වෙන්නේ. සිතින් අදා ගන්න රූපයක්. ඇත්තටම හිතනවා මිසක් පේනවා නෙමෙයි. ඔකේ ඇත්තට තව ටිකක් අතට ගිලා බැස්සම් පේනවා. මේ සිතනවා මිසක් පේනවා නෙමෙයි. සිතුවිලි තියෙන්නේ. අපි එළියේ පේනවා කොට මේ සිතුවිලි තියෙන්නේ. පේනවා. ඒක හිතනවා පේනවා නෙමෙයි හිතනවා. ඇත්තම කිව්වොත්. දැන් ඒක හිතන එක නවතුනොත් පෙනීමක් විතරක් වෙනවා. ඒකයි අර දාල්චියට කියන දිත්තේ නැත්තම් කිය. එතකොට මෙතන නිවන් දකින්නේ මේ සිත. එතනින් නවතිනවා. සිත පැත්තේ. මොකද චේතන සකස් කරන්නේ නැති වෙනවා. මේක අවබෝධ වෙනකොට. එයා ද සත්‍ය අවබෝධ වුණු කෙනා සිත පැත්තෙන් තමයි මිදෙන්නේ. සිත පැත්තෙන් මේ චේතන සකස් කරන්නේ නැති වෙනවා. එතකොට එළියේ රූපය හම්බ වෙන්නේ නැති වෙනවා. එළියේ රූපේ බොරුවක් වෙනවා. එළියේ රූපේ බොරුවක් කරනකොට ඒ එළියේ රූපයක් හම්බ වෙන්නේ නැහැ නේ යට. එතකොට එයා දකින්න මේ සේරම සිතුවිලි කියලා. එතකොට සිතුවිලිත් එක්ක එයා එළියට වෙලා ඉන්න හදන්නේ නැහනේ. රවටෙන්න කැමති සිය කැමැත්තෙන් රවටලා ඉන්නවා මිනිස්සු. මේක නොදන්න කවුද? අර දැනගෙනත් කවුරු හරි ඉන්නවනම් එයා ඉන්නේ කොහොමද? එයා විසීම මුලාවට කැමති වෙලයි. එහෙම වෙන්නේ නැහැ නේද? කවුරු හරි මේ ඇත්ත දැනගත්තට පස්සේ දැන් ඔබ මැජික් එකක් පෙන්නනවා කවුරු හරි. කවුරුද දැන් මැජික් එකක් පෙන්නනකොට කවුද කැමැත්තෙන් දැන් මැජික් එකේ බොරුව දකින්නවා කවුරු හරි පිටිපස්සේ ඒ කරන වැඩේ දකින්න හොර වැඩේ. ඊට පස්සේ ඔබ කැමැත්තෙන් ඉන්නවද මැජික් එක ඔබට මැජික් පේනවද ඊට පස්සේ? මැජික් පේන්නේ නැහැ නේද හේතුව මොකද්ද? ඔහු යටින් සාක්කුවට අද්දාලා ගන්නව හොරෙන් පේනවා. අර පෙන්නන ඒවා. එතකොට ඔබ දන්නවා මේ මැජික් එක ඔහු බොරුවක් කරන්නේ කියලා. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. මෙතන සත්‍ය අවබෝධ වුණාට පස්සේ ඔබට තේරෙන්න ගන්නවා මේ බොරුවක් නෙවෙයි හැදෙන්නේ. මේවා බොරුනේ කියලා. අන්න ඒක නිසා තමයි අපි මේ කියන්නේ මේ සේරම දෘෂ්ටි. ඔය කියන දෘෂ්ටි කාන්තාරේ මොනවද තියෙන්නේ? දැන් මම කියලා කෙනෙක්වත් බොරු වෙනවා නම් එතකොට මේ රූපං අත්තතෝ සමනුපස්ස මේ රූපේ ආත්මය වෙලා ආත්මේ රූපේ වෙලා කඩපතෙන් දකින්න එකට එකතු කළා ඒකත් එතකොට බොරුවක් වෙනවා නම් එතකොට ඒ තමයි ඒසවත්ත කියලා මේ මගේ ඒවා කියන ඔක්කොම බොරු වෙනවා. බාහිර මුකුත් එහෙම නැති වෙනකොට මගේ කියන දේකුත් නැති වෙනවා. ඊට පස්සේ ඔබ එළියේ තව මොනවද දේවල් එළිය දිව්‍ය ලෝකයක් කොහෙද තියෙන්නේ? දැන් එහෙනම් රොකට් වලින් දිව්‍ය ලෝක විදගෙන යන්න එපා. එහෙනම් ඔය කොරෝනා ඔච්චර මේකට දෙවියෝ ඇවිල්ලා ඔද කරලා දෙන්න එපයි. ඇයි මිනිස්සු මෙච්චර මේ යාඥා කරන විදියට මේ ලෝකේ කෝටි ගාණක් තියාගෙන යාඥා කරන එකෙක් සනීප කරන්න බැරි නම් දෙයියන්. ඔය දෙයිය කොහෙද ඉන්නේ? ඔක බොරුවන්නේ. බොරු කියන්නේ බොරු ලෝකයක්. බොරු කාන්තාරයන්නේ තියෙන්නේ. ඒ මුළු ලෝකෙම බොරු කිව්වත් මේක අවබෝධ වුණාට පස්සේ එයාට තේරෙන මුළු ලෝකෙම බොරුවක් කියලා. මුළු ලෝකෙම බොරු කීයට තැයි. එහෙම ගැටලුවක් නැහැ. හැබැයි බොරුව ඕනේ. බොරුවම තමයි. ඒක අවබෝධ වුණ කෙනාට තේරෙනවා. ඉතින් අපි දන්නේ ඔබට කොහොමද මේක අතරම මේක බොරුවක් කියලා ඔබට තේරෙනකොට ඔය එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඔය මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. මේක තමන් කියලා කෙනත් බොරු වෙනකොට කොහෙද එළියේ තව කෙනෙක් ඉන්නේ දෙවි කෙනෙක්වත් නැහැ. ඒව සේරම බොරු වෙනවා. ඒව දෘෂ්ටියේ තියෙනවා. අපි ඒක නැහැ කියන්නේ නැහැ. ඔබේ දෘෂ්ටියේ තමයි ඔක්කොම තියෙන්නේ. ඔබේ දෘෂ්ටියේ තියෙනවා ඉන්නවා කියන එකක්. ඒ දෘෂ්ටියට තමයි ඔබ වැඩ කරන්නේ. ඔබේ වහලෙක්. ඒ කියන්නේ ඔබේ දෘෂ්ටියේ වහලෙක් ඔබ. ඔබ විසින්ම හදාගත්ත දෘෂ්ටියට ඔබ වහල්කම් කරනවා. ඔබ විසින් හදාගත්ත දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියන්ට ඔබ වහල්කම් කරනවා. ඔබේ ජීවිතේ ඔබ ගැට ගහලා ඒ දෘෂ්ටිය ඇතුලේ ඔබ දෘෂ්ටි කාන්තාරයක ඒක වහල් වැඩ කරනවා. නැතුව එහෙම වෙන දෙයක් නැහැ. ඒක තමයි වෙන්නේ. ඒ හරි ඔබ කියනවා නම් ඉන්නවා කියලා ඔබේ දෘෂ්ටියනේ. දැන් ඔබේ දෘෂ්ටියට ඔබ වහල් වෙන්නේ නැද්ද? ඔබේ දෘෂ්ටියට ඔබ වහලෙක් වෙනවනේ. ඒ වහල්කම නෙමෙයිද ඔබ ගෙවන්නේ. ඒ වහල් ජීවිතය ඔබ ගෙවනවා. එතකොට ඔබ වහලෙක් වෙලා ඉන්න කාටද? ඔබේම වහලෙක් ඔබ කියලා අපි කියනවා. ඔව්. ඔබ විසින්ම හදාගත්ත දෙවි කෙනෙක් ඔබ විසින්ම හදාගත්ත දිව්‍ය ලෝකයක් ඔබේ සිත ඇතුලේ ওই දෘෂ්ටිය ඔබ වහලෙක් කරනවා. ওই දෘෂ්ටිය වගා කරනවා කියලා ඔබට තේරෙනවද එතකොට? ඔව් අනිත් අයටත් මේ දෘෂ්ටිය මවනවා. එතකොට මොකද හැමෝම මේ දෘෂ්ටිය තුල ඉන්නවා. ඒක තමයි ආගම කියන්නේ.
ඒක තමයි ආගම කියන්නේ. දැන් ඒක මාර කතාවක් නේ. ඕ මාර කතාවක් තමයි. ආගම කියන්නේ දෘෂ්ටියක්. නමුත් මේ ධර්මය කියන්නේ දෘෂ්ටියක් නෙමෙයි. ඒක දකින්න එකයි ධර්මය කියන්නේ. ඒ සත්‍ය දකින්න එක අවබෝධ කරන එක. ඉතින් ඒ කෙනාට එතකොට අර මොකද වෙන්නේ? අර දෘෂ්ටිය ඇතුලේ තියෙන අතර මේකේ ටර්බයින් වීමක් තියෙනවා. ශක්තියක්. අපි මේ ශක්තිය කියන්නේ දෘෂ්ටියක් තමයි. මේ සේරම දෘෂ්ටි තියෙන්නේ. ද ශක්තිය කියන්නේ ඇත්තටම මේ මායාව. ඒ කියන්නේ ඒකත් ඇත්තටම හිතේනේ තියෙන්නේ. දැන් හිතන් ඉන්නවනේ අරේ අඟහරු ලෝකයක් තියෙනවා, අරේ පෘථිවියක් තියෙනවා, අරේ අර එකක් තියෙනවා. දැන් ඔය කොහෙද ඒකත් හිතේනේ තියෙන්නේ. ඒතර ඒකත් දෘෂ්ටියක් නේ. ඒකත් දෘෂ්ටියක් තමයි. මේක පුදුම ලෝකයක්. මේක ඇත්තට මුකුත්ම නැහැ අවසානයේ. අවසානයේ මේක තියෙන චේතෝ විමුක්තිය. විමුක්තිය කියන්නේ. ඇයි විමුක්තිය කියන්නේ? සිතින් මිදෙන එක තියෙන්නේ. සිතින් මිදුණු තැන විමුක්තිය තියෙන්නේ. විමුක්තියන් තමයි විමුක්තිය කියන තැන තමයි මේ නිවන තියෙන්නේ, නිරෝධය තියෙන්නේ. මේ දහම හරි සුන්දරයි. එතකොට අවබෝධ කරගන්න පුළුවන් කෙනෙකුට. අපි පාලි මේවා කියන්න කිය නෑ මේ මහදිට්ඨි සූත්‍රය වලට. මොකද අපි ගිය පාරත් මේ සූත්‍ර කියලා අපිට තේරුණා ඒ සූත්‍ර කියන්නේ කියහම ඔබට ධර්මයේ ටික වැටෙන්නේ නැති වෙනවා. නමුත් අපි ওই වාක්‍ය ටික අන්තිමට ඔබට දැන්ුණත් මේක ඕනනම් වහලා දාන්න පුළුවන්. ඔබ ආන් ඉන්නේ කොහොමද? ඔබට කරදරයක් වෙනවා මේ සූත්‍ර ටික කියනකොට. ඒක නිසා අපි ඒක අන්තිමට තිබ්බා. මොකද ඔබේ භාෂාව පාලි නෙවෙයි. මේක අහන්නේ සාමාන්‍ය මිනිස්සෙක්. ඒ මිනිස්සයාට පාලි තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ පාලි භාෂාවත් එක්ක මේක කියනකොට ඒ මිනිස්සයාට එපා වෙනවා. ඉතින් මේ මිනිස්සයාට වද දෙන්න ඕනේ නැහැ. ඒක නිසා අපි ඒක අන්තිමටම කරනවා කියලා හිතාගත්තා. මුලින් අපි ඔබට පැහැදිලි කිරීම කරනවා කියලා හිතුවා. දැන් අපි සිත හැදෙන හැටි තමයි ඔබට පෙන්වන්නේ. සරල භාෂාවෙන් පෙන්වන්නේ. ඒක තමයි උනාට ඇත්ත. ඔය අනිදස්සන විඥානය කියන්නේ. ඇත්තටම ඔය හිත හැදෙන හිත තමයි විඥානය කියන්නේ. දැන් අතන මේක බාහිර නෙමෙයි කියන තැනම තමයි. ඒක බාහිර රූපයට ගැට ගැහෙන්නේ නැහැ. නාමයයි රූපයයි ගැට ගැහෙනවා කියන්නේ මහ ලොකු කතාවක් නෙමෙයි. ඔය හිතේ හැදෙන දෘෂ්ටිය එළියේ තියනවා කියලා ගැට ගන්නවා. එතකොට මොකද? දැන් එළියේ තියෙනවා ඒ තියෙන දේ එක්ක හොඳයි එක්ක නරකයි. දැන් ඒ තියෙන දේ ඔබට පුළුවන් දැන් ඔබේ හිතේ හදාගත්ත දෘෂ්ටිය තුල ඉන්නවනේ. ඒ දෘෂ්ටිය තුල බුදු කෙනෙක් ඉන්නවා. එතකොට බුදු පිළිමයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් ඔබට එළියේ තියෙනවා විරිකරයක්. එතකොට මොකද වෙන්නේ? ඔබ ගිහින් පූජා කරන්න පුළුවන්. ඇයි ඒ? එතකොට ඔබ හිතනවා මට දැන් හොදක් වෙනවා කියලා. එතකොට ඔබට මොකද වෙන්නේ? එතකොට ඇත්තටම ඔබේ දෘෂ්ටිය තුල තමයි ඔය සියල්ල තියෙන්නේ. දෘෂ්ටිය තුල එහෙම වෙයි. වෙනව නැහැ කියන්නේ. දැන් ඒක ඔබ එහෙම හිතන ඔබ හිතනවා දැන් මට පව් වුණා. දැන් මට පව් වැඩක් වුණා. ඉතින් දෘෂ්ටිය තුල ඒකත් වෙයි. ඔබ දෘෂ්ටියේ ඉන්නවා නම් සියල්ල වෙනවා. දැන් මේවා හොඳට තේරෙනවා. අඟුලිමාල දාස් ගානම් මරලත් මේ ධර්මය අවබෝධ කරාට පස්සේ බුදුන් වහන්සේ කියනවනේ අර අම්මා කෙනෙක් විලිරුදාවෙන් දඟලනකොට දරුවෙක් වදන්න බැරුව අඟුලිමාල ගිහින් බුදුන් වහන්සේට කියනවා. ස්වාමීනි මේ කාන්තාවක් මෙහෙම ලතොනි දෙනවා. මෙහෙම විලිරුදාවෙන් දඟලනවා කෑ ගන්නවා. පිට වෙන්න ඕනි ස්වාමීනි කියලා. ඊට පස්සේ බුදුන් වහන්සේ ඔබ තමයි සුදුසු. ඔබ ගිහිල්ලා මම කිසිදාක කිසි කෙනෙක් මරලා නැහැ. ඒක ආනුසාර බලයෙන් මේක අනිපෙන දෘෂ්ටියක්ම තමයි දෙන්නේ අනිත් පැත්තට. දැන් ඔය මොකද්ද වෙන්නේ? ඔතන ඉන්නේ නිවන් දකින්නේ ඇයි? අඟුලිමාලගේ දෘෂ්ටියක් තිබුණා මම මිනි මරලා තියනවා කියලා. දැන් දෘෂ්ටියක් තියෙන්නේ. ඇයි හිතේනේ තියෙන්නේ මිනි මරුවේ කියලා. ඒක එක දවසින් කඩන්න පුළුවන් නේද? දෘෂ්ටිය අනිත් පැත්තට නැහැ කියලා හිතුවොත්. බුදුන් වහන්සේ ඒක කරනවා. බුදුන් වහන්සේ පෙන්නනවා ඔබ ආර්ය භූමියට ප්‍රවේශ වෙන්නේ කවද්ද? ඔබ හිලියේ තියෙන මායාව දෘෂ්ටියක් තුළ තමයි ඔබ මෙච්චර කටයුතු කරලා තියෙන්නේ. එහෙනම් ඒ දෘෂ්ටිය මායාව බොරුවක් කියන එක ඔබ අවබෝධ කරොත් මොකද වෙන්නේ? බොරුවට මායාවක් කියන එක කොහෙද ඇත්තක් වෙන්නේ? ඒක බොරුවක්. අන්න මේ සත්‍ය අවබෝධ කර දිනේ සිට ඔබ කිසි කෙනෙක් මරලා නැහැ. ඇයි? මරන්න කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. මරන්න කෙනෙක් නැහැ. එළිය කවුරුත් නැහැ. මොකද ඒක තියෙන්නේ සිතේ තියෙන දෘෂ්ටියක් තුළ. පුජ්‍යලේක් සතෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ මේ කතාව අවබෝධ කරාම. එළියේ තියෙන ධාතු ටිකක් ධාතුත් ඉතුරු වෙන්නේ නැහැ. අත්‍තරව තියෙන්නේ මායාව දෘෂ්ටි අවබෝධ කරන එක. එතකොට මොකද වෙන්නේ? අන්න අඟුලිමාල ගිහිල්ලා සත්‍යක්‍රියාවක් කරනවා. මොකද්ද කරන්නේ? කිහින් අඟුලිමාල මම ආර්ය භූමියට ප්‍රවේශ වුණු දවසේ සිට කිසි දවසක මරා නැහැ. දාස් ගානක් මරලා මේක දවසින් වෙනස් කරලා අනිත් පැත්තට කියන්න පුළුවන්. මෙහෙම කෙනෙක් ඔබ දැක්කද ලෝකේ කොහේ හරි? මෙහෙම දේශනයක් ඔබ අහලා තියෙනවද ලෝකේ කොහේ හරි? මේක තමයි පරම සත්‍ය. මේක මහා පුදුම සත්‍යයක්.
මහා සියලු කෙලෙස් දැන් ඔබ හිතන් ඉන්නවනේ මම මෙහෙම පව් කළා තියෙනවා මෙහෙම වැරදි කළා තියෙනවා ඔබ බුදුදහම දකින්න බුදුදහම ධර්මයේ දකින්න මොකද වෙන්නේ අතර බුද්ධ ආගම නෙවෙයි අපි ඒක ආගම කියන්නේම නැහැ. ඇයි ඒ ධර්මික ධර්මෙම තමයි දකින්නේ. එතකොට මොකද ඔබ ඒ සියල්ල එක ෂණෙන් අනිත් පැත්තට හරවනවා. හරලා ඔබ කිසි දවසක කෙනෙක් ඔබට හම්බෙන්නේ නැහැ. ඇත්තටම එහෙම කෙනෙක් ඊට පස්සේ කවුරුත් මරන්න යන්නෙත් නැහැ. ඇයි? ඔහුගේ සිත තුළ එහෙම දේවල් නැහැ. සත්‍ය අවබෝධ කෙනාට කිසි දෙයක් බාහිරින් හම්බෙන්නේ නැහැ. සියල්ලෙන් මිදෙනවා. අනිත් පැත්ත හැරලා යන්න පුළුවන් තරම් ඒ පරම සත්‍ය අවබෝධ වුණු කෙනා ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනි. ඒක ප්‍රත්‍යක්ෂ වුණු දවසට තමයි ඒ කෙනාට ඒ தත්ත්වයටපත් වෙන්නේ. ඒ කෙනා ඊට පස්සේ මුලින් මේ ගමන යනකොට ඔහුට තියෙන සම්දිස්ථාන. මුලින් තමයි මේ ධර්මය ඔහු අවබෝධ කරගන්න ඕනේ. සත්‍ය දැන ගන්න ඕනේ. සත්‍ය ඥානය ඇතිහුට ඒ කෘත්‍ය ඥානය තියෙන. ඊට පස්සේ තමයි ඒ කෙනා තමන්ගේ ජීවිතය තුළින් ඒක තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒක ප්‍රතිපදාවක් බුදුන් වහන්සේ පනවන්නේ අන්න ඒකයි. ඉතින් බාහිර දෙයක් හටගත්තොත් ඒක සමුදේ දෙයක් තියනවා කියන්නේ ඒක දුකයි. ඊට පස්සේ ඒකෙන් දුකක් කියන්නේ සැප දුක්ඛං දුක දුක්ඛං. ඊට පස්සේ නිරෝධය කියන්නේ ඒකෙන් මිදෙන තැන සත්‍ය දකින්නකොට ඒකෙන් මිදෙනවා. ඉතින් සත්‍ය දකින්න එක තමයි ප්‍රතිපදාව. ප්‍රතිපදාවක් පුරන්න සිද්ධ වෙන්නේ ඔබ විසින් පුරුදු කරපු පුරුදු තියෙන්නේ දෘෂ්ටියට පුරුදු කරලා තියෙන මනස ගලවන්න ඕනේ. දෘෂ්ටියෙන් ගලවන්න නම් දෘෂ්ටිය නැතිව පුරුදු කරන්න ඕනි මනස. අන්න අනුසෝතේ කියන්නේ දෘෂ්ටිය, පටිසෝතේ කියන්නේ ඒකෙන් ගලවලා යන එක. අන්නේ දවසක සම්පූර්ණයෙන් ගැලවිලා ගියොත් තමයි ඔබ රහත් භාවයටපත් වෙන්නේ. මේ රහත් භාවය කියනකට වඩා අපි මෙතන තව දෙයක් දකිනවා. ඇත්තටම මෙතන තියෙන්නේ බුද්ධක්ෂණය. මොකද ඔබට මේ කාලයත් බොරුවක් වෙනවා. මේ සිත අවබෝධ වෙනකොට සිත හැදෙන හැටි දකිනකොට මේ සිත එනවා යනවා ඔබට පේනවා. ඊගාව සිත ඇති වෙනවා නැති වෙනවා පේනවා. සිතින් සිත මුදව යනකොට උද්‍යව්‍ය ඥානය ඔබට එනවා. ඒ උදේවය කියන ඥානය එනවා. උදේවය ඥානෙත් එක්ක ඔබ මේ ඒවත් එක්කලා තියෙන ආදීනවන පස්ස ඥානෙ, උඤ්ඤුත කම්මිතා ඥානෙ, පටිසංකාණු ඥානෙ, ගීල සංකාර උපේක්ෂා ඥානෙට වෙනවා. හැබැයි මේක ඇත්තටම තියෙනවා. දැන් ඔය පාලි වචන ටිකක් කියවුණා. ඒකට අද පාලි නොකියම තමයි මේ අපි කතා කරන්නේ. ඒ පාලි ඕනේ නෑ මේකට තේරුම් කරන්න. හැබැයි මේකෙදි පාලිය කවුරු හරි අහුවොත් අපි එහෙම කතා කරමු. අපි දැන් නොදන්න විදිහට යමු. නැත්තම් ඔක ගැටලුවක් තියෙනවා. ඔකද මේක අවබෝධ කරගන්න. එතකොට අපහසුයි. දැන් සිත ඇති වෙනවා. දැන් මේ මොහොතේ අපි කොච්චර කතා කරත් ඔබට සිතක් ඇති වෙනවනේ. ඔබේ සිත දකින්න දා ඔබට සිතක් ඇති වෙනවා. දෙක කුමන හෝ සිතක් ద్వාර හයෙන් එකක් එන්න පුළුවන්. සමහරට පෙර මතකයේ එකක් එන්න පුළුවන්. සමහරට ඒවා එනවා. ඒ කියන්නේ ඒ තරම් දෘෂ්ටිය ප්‍රබලයි. හැබැයි මේ ෂණේ අති වෙන සිත ඊගාවසනේට යන්නේ නැහැ කියන්නේ අවුත්ත සම්භූතං උත්තර භවිෂති යන පාළියට. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ මොහොතට එන සිත ඊගාව සිතට සම්බන්ධයක් නැහැ. එතකොට මේ සිත මෙතනින් ඉවරයි. එතකොට ඊගාව සිත සම්පූර්ණයෙන්ම අර තමන්ගේ තියෙන දැන් සමහර අයට ඒක අදාහ ගන්න බෑ. දැන් ලෝකෙම ඇති වෙලා නැති වෙනවා කියන වැඩක් තමයි ওই කතාව. අය දැන් මේ සිත මෙතනින් දකින්නකොට මුළු ලෝකෙම එතනින් ඇති වෙනවා. ඊට පස්සේ නැති වෙනකොට එතනම නැති වෙනවා. ඊගාවසේ නැති වෙනවා එතනම නැති වෙනවා. ඒකයි කියන්නේ හේතුන් පටිච්ච සම්භූත හේතුන් දැනිරුද්ධති. ඒ වගේම අවුත්ත සම්භූතං උත්තානම් භවිෂ්‍යති පෙර නොතිබීම. මේක හට ගන්නවා ඒ වගේම පෙර නොතිබීම නැති වෙලා යනවා. ඉතින් ඒක අතරම කොහොමද කෙනෙක් හිතන්නේ මේ දැන් යාට තියෙනවා ලොකු හිස්ටරියක් තියෙනවානේ අතීතයක් දත්ත තියෙනවානේ සංඥා. ඒතකොට ඒ එක්ෂණිකව ඒ සියල්ලම ඇති වෙන්නේ නැති. මුළු ලෝකෙම ඇති වෙලා නැති වෙනවා වගේ දෙයක් තමයි වෙන්නේ. මේ විඤ්ඤාණ එක්ෂණිකව සිද්ධ වෙනවා. ඒක වේගයෙන් සිද්ධ වෙනවා ඊටත් වැඩිය. එතකොට ඊගාවසිත අලුත් සිතක් නැත්තම් කෙනෙකුට නිවන කවදාවත් හම්බෙන්නේ නැහැ ඇති. එතකොට මේකත් පෙර මතකයෙන් හටගන්නේ. ඒකනේ අපි මලවුන්ගේ ලෝකේ කියලාත් වෙන්නේ. එතකොට ඊගාවසිතත් පෙර මතකයෙන් හටගන්නේ. ඒකත් එතකොට අතීතේ ඉන්නේ. පුරාණ විදම් වික්ක වෙන්නේ. එතකොට ඒකත් අතීතේ. මේකත් අතීතේ. එතකොට දැන් මේ අතීතයක් කියන්නේ දැන් ඔබට දැන් සාමාන්‍ය සරල භාෂාවෙන් කිව්වොත් එහෙම දැන් ගිය දේ ගිහිල්ලා ඉවරයිනේ. ඊයේ ආයෙන්නේ නැහැනේ. දැන් හෙට දවස් ඇවිල්ලත් නැහැනේ. එතකොට තියෙන්නේ එතකොට සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් මේ අද දවස් මේ මොහොත විතරයි. මේක මේ මොහොතත් නැහැ. අයියේ. දැන් ඊගාව සිතට ආවා නම් ඒක මේ මොහොතේ අතීත සිතක් වෙලා ඒක වර්තමානයේ වෙනවා. ඒක වෙනවා තමයි. ඒකත් ඉතින් නැහැ. එනමුත් මේකේ වර්තමානයක් නැහැ ඇත්තට. ඇත්තට මේකේ තියෙන ශුන්‍යයි. අන්න එතනයි බුද්ධක්ෂණේ තියෙන්නේ. ඒ කියන්නේ මේකේ කාලයක් නැති වෙනවා. දැන් කාලේ නැති වුනහම මොනවද තියෙන්නේ කියන්නේ?
දැන් මේ මොහොතත් මේ ෂණයත් එතකොට පෙර මතකයෙන් එනකොට ඒකත් අතීත. ඊගාව ෂණයත් එනකොට ඒකත් නැහැ ඒකත් අතීත. ඒකත් නැහැනේ. එතකොට දැන් මේකේ පච්චුප්පන්නාංචය ධම්ම තතර විපස්සති කියන තැන තමයි රාසති. එතකොට පච්චුප්පන්න කියන්නේ මේක ඇති වෙන නැති වෙන තැන එහෙනම් දැන් මම ඉන්නේ කොතන? දැන් පුජ්‍යලයක් හැදෙන්න නම් කොතනද ඉන්නේ? දෘෂ්ටිය කොතනද හැදෙන්නේ? කොතනද මේක එතකොට මේ සිතක් අල්ලන්න පුළුවන් තැනක් තියෙනවද? නැහැ මේක හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට ඇත්තට මේ කෙනා මෙහෙම සිත හටගෙනවා මෙහෙම සිත නැති වෙනවා මෙහෙම සිත නැති වෙනවා කියලා දැක්කම අයි මේක හටගෙන නැති වෙනවා අරක හට ගන්න කලින් මේක නැති වුණාට පස්සේ හිස් තැනක් එයාට හම්බ වෙනවා. කොහොම දකින්න පුළුවන් නම් නුවණින් එයාට ඒක තේරෙනවා. එතකොට මොකද වෙන්නේ? ආට තේනවා මෙන්න මේ පවතිනවා කියන්න පුළුවන් තැනක් තියෙනවා නම් තියෙන්නේ මෙච්චරයි. හැබැයි ඒකත් නැහැ. මේ මායාවක්මයි දුෂ්ටයක්මයි ශුන්‍යතාවයක් තියෙන. කිසිම දෙයක් නැහැ මේකේ පෙන්වන්න තැනක්. කාලේවත් පෙන්වන්න තැනක් නැහැ. එළිය දෙයක් නැහැ. ඒ සිතේමයි සේරම සිතත් නැති වෙලා සිතුවිලිත් නැති වෙලා එළියෙත් මුකුත් නැති වෙලා. ඒතර මේකේ මුකුත්ම ගන්න දෙයක් හරයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ කතාවේ. කතාවේ දෙයක් නැහැ. දෙයක් නැත්තම් මොකද ගන්න? දෙයක් නැහැ. දැන් එන හැමදේම ඇත්ත බලන්න විතරයි ඔබට තියෙන්නේ. එයා එන එකේ ඇත්ත බලන කෙනෙක් තමයි ආරේකාන්ත සීල ස්කන්ධේනේ මේ සේරම හටගන්නේ. එතකොට නී හැදෙන්නේ දැනගැනීම. නී හැදෙන්නේ දැනගැනීම වලම දෙයක් නැති වෙනවා. හර ශුන්‍යනවා. නී හැදෙන්නේ ඔබට එන අරමුණ. දැන් මේ අරමුණ අපි එදා ගත්තා වගේ මේ අරමුණ එනකොට මේක පොතක් කියන්නේ පෙරවද පොතක් ඒක ඇවිල්ලා බොරුවක්නේ. හිතින් හදාගත්ත ගන්න. ඒක බාහිර පොත් නෑනේ. ඒක ඉතින් ඉවරයි. එතකොට ඊගාව අරමුණ ඒක ආය බිත්තියක් කියන්නේ ඒකත් හිතින් හදාගත්ත ගන්න. ඒකත් මේ තියෙන කන්නේ නෙමෙයි ඒකත් ඉවරයි. එතකොට ඊගාව එක මල කියලා ගන්න. ඒකත් එතකොට හිතින් හදාගත්තානේ ඒකත් ඉවරයි. දැන් එන සිත ඉවරයි. එතකොට මොකද? එන සිත බලාගෙන යන්නකෝ ටිකක් වෙලා. ඔබ පැය භාගයක් බලන්න කොහොම ඔබට එන හිත් පරම්පරා අන්තිමට මුකුත්ම නැහැනේ. අහම දවසක් බලාගෙන යනකොට දවසෙම මුකුත් නැහැ. ඊට පස්සේ දවසක් කියන එකක් නැහැනේ. ඊට පස්සේ ඔහොම යනකොට මුකුත්ම නැහැ. ඕන් ඉන්නේ කොහෙද එතකොට? මුකුත්ම නැහැ. එච්චරයි. හිස්. ඕක දැන් හිතින් මිදෙන තැන මේ හිතින් මිදෙනවා කියන්නේ ඕකට එච්චර මේ මොහොතේම නිවන් දකිනවා. ඇත්තටම මේක ප්‍රත්‍යක්ෂ වෙන කෙනෙක් යනකොට එතනම නිවන තියෙන්නේ. එතනම නිවන් දකින. මේකේ මොකක්වත්ම ඉතුරු වෙන්නේ නැහැ. එතකොට යාට මෙලොවක් පරලොවක් මොකක්වත්ම ඉතුරු වෙන්නේ නැහැ. අරක තමයි අපිට පේන්නේ නිවන් දකින සූත්‍රය තමයි ප්‍රථම නිබ්බාන සූත්‍රය. මේකේ මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, ඒමක් නැහැ, යාමක් නැහැ. ওই ටික තමයි අපිට කියන්න වෙන්නේ. ඉතින් වෙන මොනවා කියන්නද මේ ධර්මයේ තුල තියෙන සත්‍ය කතා කරන එක වරදක්ද? ප්‍රථම නිබ්බාන සූත්‍රය දේශනා කළේ අපිද? නෑනේ. ඒක දේශනා කළේ බුදුන් වහන්සේ. බුදුන් වහන්සේ ප්‍රථම නිබ්බාන සූත්‍රය කියන්නේ නිබ්බාන කියන්නේ මිදීම. ඉතින් ආයි බුදුන් වහන්සේ කියන්නේ මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. එහෙම කියන්නේ ඇයි? නේ. එතකොට කියනවා පඨවි ආපෝ තේජෝ වායු කියලා දෙයක් නැහැ කියනවා. අතිවික්කවේ තදායතන යත්තනේව පඨවින ආපෝන තේජෝන න ආකාසය න විඤ්ඤාණංගත නාකිඤ්ඤා න සන්නනසය ඔය විදිහට ඔක්කොම නැහැ. එතකොට මේ ලෝකෝ මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, නෝබෝ චන්දිමුසුරෝ සානිරුසද කියලා දෙයක්. తත්‍ර වාහම් වික්කවේ මහණෙනි මේමක් කියන්නේ න අගතින් හඳා යාමක් කියන්නේ ගතින් තිතින් න ගතින් න තිතින් න චුතින් න උපතින් න අපරිතන අපවත්තන අනහර මේ ඔක්කොම බුදුන් වහන්සේනේ කියන්නේ. සිටීමක් නැහැ, ඊමක් නැහැ, හේමක් නැහැ, චුත වීමක් නැහැ, උප්පත්තියක් නැහැ, න උප්පත්තින් එම්මම කියනවනේ. න ප්‍රතිෂ්ඨාවක් නැහැ, පැවැත්ම න අපවත්ත පැවැත්මක් නැහැ, න අරමුණක් නැහැ, න අනාරම්මන මේ වේතේ න මේ වේතං ඒ සේවනේත දුක්ඛසාති. ඉතින් හරි බුදුන් වහන්සේම ඒකත් කියලා දානවා. අතර මේක කියන්න තියෙන එච්චරයි. මේකේ මුකුත් නැහැ. මේ ශුන්‍යත චේතෝ විමුක්තිය නැත්තම් අයි මොගරාජට මොගරාජ සූත්‍රය බලන්නකො ශුන්‍යතෝ ලෝකෝ අවේකස්සු මොගරාජ සදා සතු අත්තානු දිට්ඨින් උවච්ච ඒව මච්චු තරෝසියා ඒවා ලෝකං අවේකන්තං මච්චු රාජාන පස්සති මොගරාජ හැමකාලි සතිමත්ව ලෝකේ ශුන්‍ය ලෙස බලව. දැන් ලෝකේ ශුන්‍ය ලෙස බලව කියලා කියන්නේ බුදුන් වහන්සේ. දැන් ඇයි ඔබට බැරි? ඉතින් එච්චරයි තියෙන්නේ මුකුත් නැහැ. මොගරාජ හැමකාලි සතිමත්ව ලෝකේ ශුන්‍ය ලෙස බලව. ශුන්‍යතෝ ලෝකං අවේකස්සු මොගරාජ සදා සතෝ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ.
මේක සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් කියන්නේ. දැන් අපිත් ඒ සත්‍ය අවබෝධ කරගෙන තමයි කියන්නේ. මේකේ මුකුත් නැහැ. hina යන එකක් තමයි තියෙන්නේ. ඉතින් වෙන මොනවා කරන්නද? මුකුත් නැත්තම් මොනවා කරන්නේ? ඊට පස්සේ කියනවා අත්තාවල දිට්ඨිය උහච්චං එවම් මච්චුතරෝසියා. ආත්මය අනුවගේ දෘෂ්ටිය මුලින් උපුටා තවන්න. දැන් ආත්මය අනුවගේ දෘෂ්ටිය උපුටා තවන්න කියන්නේ දෘෂ්ටිය. දෘෂ්ටිකාන්තාරේ ඔබ හිතේ හිතාගෙන ඉන්න ඔය සිතුවිලි දෘෂ්ටි ටික අයින් කළා දාන්න කියන. ඔය හොඳක් කියන එක අනාගතයක් කියන එක ඔක්කොම බොරු වෙනවා. ඔක්කොම බොරු. මේක කාලෙත් බොරු. හොඳක් කියලා දෙයක්වත් නැහැ. නරකක් කියලා දෙයක්වත් නැහැ. මුකුත්ම නැහැ. ජීවත් වෙන කෙනෙකුත් නැහැ. ඔබ කියන හැම දෙයකම අපි කියනෝ නෑ ශුන්‍යයි කියලා. මොකද වෙන්නේ? දැන් බුදුන් වහන්සේනේ කියන්නේ. අත්තානු දිට්ඨි උවච්ච එවම් මච්චුතරෝසේ ආත්මය අනුගේ දෘෂ්ටිය මොහිනු ප්‍රදාන. ඒක ඊට පස්සේ කියනවා ඒවල් ලෝකං අවේකත්තා. මච්චු රාජාන පස්සත්. ඒ මුලින් උපුටා දැමීම තුලින් මායාවෙන් එතන. මායාව කියන්නේ තියෙනවා කියන එකේ සංඥාව තමයි අපි අනිත් පැත්තට මායාව කියන්නේ. මාරයා කියලා වෙන කෙනෙක් නැහැ. මාරයා කියන්නේ ඔබමයි. ඇයි? ඔබේ හිතේ ඉන්නවා මම ඉන්නවා කියලා. එතකොට මම මැරෙන එක මාරයා වෙනවා. එතකොට මාරයා කියන්නේ කවුද? ඉන්නවා කියන එකමයි. මාරයා කියලා මරණෙකුත් නැත්තේ ඒකයි මේකේ. මරණයක් උපතක් මුකුත් නැත්තේ. ඔබ හිතනවා මේ ශරීර දැන් ගහ පොළොවට දිරලා වැටෙන එක ඒක මරණයක් නෙමෙයි. ඒක හරි පුදුමයි. ඒකත් මරණයක් නෙමෙයි. ඇයි ඉතින් ඔය ගේ දිරලා වැටෙන එකත් ඒකත් මරණයන්නේ. දැන් අපි කියනවා නෑ මරණයක්. ඔබේ ශරීරෙත් ඉතින් ඔය වගේ ගහ වගේ තමයි පොළොවට වැටෙන්නේ. ඔබ හිතනවා මම ඉන්නවා. අනේ නැති වෙන එක මරණේ. ඒක වා පිස්සු කතාවක්. මේ මරණයක් ඔය ලෝකේ කොහෙවත් නෑ. ඔබේ දෘෂ්ටියේ ඉතින් තියෙනකන් හරි ඉතින් ඔබට. දෘෂ්ටියේ ඔබට පුළුවන් තව හිතා ගන්න. අනේ මම මැරෙනවා බුදු අම්මෝ මං අඬනවා. අඬන්නත් පුළුවන්. අඬෙන්නත් නැරෙන්නත් මොකෙක්වත් නැහැ. ඒක බුදුන් වහන්සේ සත්‍ය අවබෝධ කරන කෙනෙක්ගේ ස්වභාවය සත්‍ය. සත්‍ය කියන්නේ සත්‍ය. දෘෂ්ටිය කියන්නේ මායාව බොරුව. ඒක කියන්නේ මෝග පුරුෂයෝ හිස් පුරුෂයෝ කියලා කියන්නේ උන්ට දෘෂ්ටියේ ඉන්නේ පුතග්ජනයෝ. ඒ මොව කියනවා. දෘෂ්ටියේ ඉන්නකම ඔබට තියෙන අපා නිරේම තමයි අපායම තමයි. ඒව කියන්නේ දෘෂ්ටියම තියෙනවා ඒගොල්ලෝ අදාගෙන අපායක් තියෙන නිරයක් තියෙනවා කියලා. අනේ ගිය කෙනෙකුත් නැහැ හැබැයි ඔය හිතාගෙන බය වෙලා හීනෙන් දොඩෝනේ උන්නන් ඉන්නවා. ඒවා හිතාගෙන හිත ඇතුලේ මවාගෙන හීනෙන් දොඩෝනෝ. ඊට පස්සේ අනිත් වෙන හිතාගෙන ඉන්නවා අන්න අර අපායට ගිහිල්ලා ඇවිල්ලා. අපායට ගිහිල්ලා අප කෙනෙක් කොහෙද ඉන්නේ? මේ ඔක්කොම බොරු මේ ඇවිල්ලා මායා ලෝකික දෘෂ්ටිකාන්තරක ඔබට ඕන නම් පුළුවන් සේරම හිතින් අදාගෙන හිතින් දුක් විඳින්න පුළුවන්. හැබැයි බුදුන් වහන්සේ පෙන්නන්නේ සියල්ල මායා කියන එකක්වත් මේ හේතු නිසා සකස් වෙනවා හැබැයි මේක හේතුන් පටිච්ච සම්භූතා මේක පටිච්ච සමුප්පාදේ හොඳේ හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධ නිරුද්ධ වර්ධව ගන්න එපා. ඔබේ දෘෂ්ටිය තියෙනවා නම් ඔබ දුක් විඳිනවාමයි. ඔබේ දෘෂ්ටිය තියෙනවා නම් දෘෂ්ටිය කියන්නේ විඥානයේ ශක්තිය මේ විශ්ව ධාතුව තුළ ඒක තියෙනවා සකස් වෙනවා. කර්මයක් ඒක නිසා පරිසම්දෙනවා. දෘෂ්ටිය නැති තැන මේ සත්‍ය අවබෝධ වෙන කෙනා දෘෂ්ටිය නැති වෙනවා. ඒතන විඥාන ශක්තිය නැති වෙනවා. ඕක රහස. ඕක මේ ධර්මයේ තුල තියෙන රහස. සෙල්ලම් කරන්න එපා ඒ රහසත් එක්ක එච්චරයි අපි කියන්නේ. අපි වීලු කරයි අපි hina වෙයි සත්‍ය අවබෝධ නිසා. නමුත් මේකේ රහසක් තියෙනවා. දෘෂ්ටිය තියෙන තාක්කල් ඔබ ඉන්නේ දුකේමයි. ඒ තාක් මේ විශ්වයේ තියෙන විඥාන ශක්තිය තුළ ඔබ සකස් වෙනවා. දැන් ඔබට තේරෙනවද මේ රහස මොකක්ද කියලා? ඔබේ දෘෂ්ටිය කඩා ගන්න උත්සාහ කරන්න. ඒ දෘෂ්ටි කාන්තාරයෙන් ඔබ දවසක මිදෙන්න උත්සාහ කරන්න. එදාට ඔබ සම්මා දිට්ඨියට එනවා. ඒ තාක් ඔබ දුගතියේ ඔබ කියයි අරේ කියයි මේ කියයි දිව්‍ය ලෝකේ අරේ කියයි આવුත් ඔබ ඉන්නේ සතර අපායේ. දිව්‍ය ලෝකේ තියෙන සතර අපායේ. ඒකම එකට තියෙන්නේ. අරේ කියොත් මෙහෙ කියොත් ඒ දෙකම එකට ගැට ගැහිලා තියෙන්නේ. කාම භූමියට 11 භූමියක් ආйти සදෙව්ලොවත් කාම භූමිය කියන්නේ පහත් භූමිය. ඒකෙන් කියන්නේ නිවන නෙමෙයි. එතන නෑ මිදීමක්. ප්‍රවටෙන්න එපා දෘෂ්ටියේ ඉන්න තාක්. ඒක අපි දිට්ටි සංයුත්තේ අද ගත්තේ ඔබට පැහැදිලි කරන්න මේ
ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ 3 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පොතේ ඔබ දකින්න 397 වෙනි පිටුව. දෘෂ්ටියේ ඉන්න තාක් ඔබ ඉන්නේ නිරේ දුගතියේ. සදෙව් ලෝක ගත්තා දිව්‍ය ලෝක තියෙන්නේ ඒව තියෙන්නේ විඳින එක විඳවන එක උන් ඉන්නේ කවදාද නිරේට වැටෙනවා. ඒ කාන්ත දුගතියක. මේක එකම එක සුගතියක් බුදුන් වහන්සේ පෙන්නනවා. මොකද්ද? දෘෂ්ටි වලින් මිදෙන කෙනාට. මොකද්ද පෙන්නන්නේ? සුද්ධාත්මය. ඒක දෘෂ්ටි වල ඉන්න අයට හම්බ වෙන්නේ නැහැ. ඔය බොරුවට නිකන් එක එක ඒවා කියුවට පළක් නැහැ. ඔය සංඥාව සුකුම කරන එක තමයි ලොකු බිල්ඩින් හදලා හොල්මන් කරලා මෝහණය කරලා මිනිස්සුන්ට සුකුම කරලා හදන්න යනවා. ඕක හරියන්නේ නැහැ. ඔය මුනිවරු ඔය දේශනය කරන ඔය යම්කිසි ආගම ලෝකේ තියෙනවා ඒ මුනිවරු සත්‍ය ලෝකෙට කියලා තියෙනවා. අපි ඒක දන්නවා. නමුත් ඒ සත්‍ය අද කියන්නේ නැහැ කවුරුත් ආගම්වල. ඒවා යට ගිහිල්ලා සැඟවිලා කාලේ වැලිතලාවට යට කළා පොත් ලියලා අමුතුවෙන් පොත්වල තියෙන කුණු හarp කියෝ ඉන්නෝ. සමහර අය මරණකම්ම සින්දු කියනවා. සමහර අය මරණකම්ම බජන් කියනවා. සමහර අය අද බෞද්ධයොත් මරණකම්ම ගාථා කියනවා. පව් කියලා හිතෙනනේ. අර මහා ශ්‍රේෂ්ඨ ධර්මයේ පොළොවට වලලලා Tamanට ඕනි එක ලියාගෙන Taman කියෝ ඉන්නවා. ආඩෝක තමයි වෙන්නේ. ඒ ඇත්ත කතාවක. භයානකකම තියෙන්නේ දෘෂ්ටියේ. ඒකයි මේ සම්මා දිට්ඨි සූත්‍රයේ තියෙන විශේෂය. අපි දැන් සූත්‍රයට එමු. හැබැයි සූත්‍රය කියන ගාම මේකේ පිටු ගානක් තියෙනවා. මේක ඉතින් එපා වෙනවා. ඇත්ත ඔබ මේක මෙතනින් වහනවා මේ අහන එක අපි දන්නවා ඒක වහන්න කවන්නේ. නමුත් ඔබට මේකේ තියෙන මෙතන ඔබට ඇත්තට මේකේ පිටු ගානක් තියෙනවා මේ සම්මා දිට්ඨි සූත්‍රේ පොඩි එකක් නෙමෙයි. මේ දිට්ඨි සංයුත්තේ මේකේ තියෙනවා ඔබ බාරහාර වෙන ඒවා හිටම් බොරු කියලා. හොඳේ. මේකේ තියෙනවා ඒවා සේරම දෘෂ්ටිය තිබ්බොත් විඳවනවා කියලා තියෙනවා. දෘෂ්ටිය තිබ්බොත් ඒවා ඔක්කොම එනවා හේවණල්ල වගේ ඔබට කර්මය පරිසම් දෙනවා. ඔබ හිතුවොත් මම මේක වැරද්දක් කළා මම මිනිහෙන් මැරුවා කියලා ඔබවත් මැරෙනවා. මේක ඔබට පරිසම් දෙනවා. මේ විඥාන ධාතුවේ ශක්ති කතාවේ ලොකු කතාවක් තියෙනවා. අපි ඒක දිගින් දිගට කියාගෙන ආවා. අද අපි එතනට යන්නේ නැහැ. ඒක භෞතික න්‍යායගුණත් පැහැදිලි කරා. දැන් අපි මෙතනට ෂුට්ටක් එමු. බුදුන් වහන්සේම කියන මේ මහා දිට්ඨි සංයුත්තේට. කිස්මින්නු කෝ භික්ඛවේ සතිකින් උපාදායකින් අභිනිවේස ඒවං දිට්ඨි උපජ්ජති මේ කාය අක්කට මේ විදිහට කියාගෙන යත හැකි. ඔබට තේරෙන්නේ නැති වෙයි. කවන්නේ අවුට්ටක් කියුනේ නේද? ඔබ මොකක් හරි තේරෙන්නේ නැහැ. සම්ති මේ කාය අකට අකට විදා අනිමිත්තා කුට්ටා විසික්කත තේව ඉජ්ජන්තින විපරිණාමන්තින අඤ්ඤමානං කායවන්තේ නාලං අඤ්ඤමානස්ස සුඛායවා දුක්ඛං සුඛම සුඛං මේ බුදුන් වහන්සේ කියන්නේ මහණෙනි කුමක් ඇති කල්ලි කුමක් නිසා මෙබඳු දෘෂ්ටියක් උපදීද කිසිවකු විසින් නොකරන ලද නොකල විධාන ඇති ඉදු මෙබඳු නොවුණු අන් කිසි ලෙසකින් නොවන ලද කිසිවක් නෝපදන පර්වත කූටයක්සේ ස්ථිර පරිණාම රහිත ඉන්ද්‍ර කීලයක්සේ නොසලී සිටින ඒ සත්වයා සමූහ කෙනෙක් වෙති. ඔහු නොසැලෙති නොපෙරළෙති අනුනට බාධා නොවේති. උනුනට සුව පිණිස හෝ දුක් පිණිස හෝ නොදුක් සුව පිණිස හෝ මෙවන කවර සතකක් පඨවි කාය ආපෝ කාය තේජෝ කාය වායෝ කාය සුඛ දුක්ඛ හා සතර ජීවස යන සතයි මේ සත්කායෝ නොකරන ලදහ නොකර විදාන ඇතිය නොමන වුණා මෙව පර්වත කූටයක්සෙන් සිටියා ඉන්ද්‍ර කීලයක්සෙන් තිරව සිටුනාහ උහු තුමෝ නොසැලෙති නොම පෙරලෙති ඔවුනොවුන් නොපෙලෙති ඔවුනොන්ට සුව පිණිස වේවායි දුක් පිණිස වේවායි සුව දුක් පිණිස වේවායි නද පොසත් වේති යමෙක් තියුණු සැකින් හිස සිඳුනේ නමුදු කිසිවෙකු දිවියෙන් තොර නොකරයි කිය වැලිදු සප්තකාය අතරි සප විවරයට වැදගනි. මේ ප්‍රමුඛ යෝනි තුදු 10000ක් වේ. අන්‍ය වූ යෝනි දසසහසක් 10000ක් ඒ කර්ම 500ක් වේ. කර්ම පසේක් වේ. කාය වාක් මනෝ පූර්ණ කර්ම මන කර්ම අර්ධ කර්ම මේ ප්‍රතිපත දෙසකේ අතුරු
දසකය කන්‍යා දසකය අභිජ්ජාති සකය මන්ද භූමි දසකය පුරුෂ භූමි අටකය ආජීව උත්තේ එකුත් 500 කය පිරිවැදි පැවිදි 100 කය රු 100 කය ඉන්ද්‍ර 120 කය නිර 130 කය රාජද දෙසිකේ සංඤී ගර්භකේ ආසඤ්ඤ ගර්භ සතකය නිර්ගන්ධ බස සතකය දේව සතකය මනුෂ්‍ය ගර්භ සතකය සියා සතකය මහාවීල් සතකය මහාගයට සතකය කුඩා 500කය ප්‍රපාත සතකය කුඩා ප්‍රපාත සතකය මහ සතකය කුඩා සීන 100කය බල ද පඬිතයෝ සුව වේදි දුක් කෙලවර කෙරෙත් නම් එබඳු කල්ප 80 ලක්ෂයකි මම මේ ශීලයෙන් හෝ වෘතයෙන් හෝ සපසින් හෝ බ්‍රහ්මයෙන් හෝ නුමුකුල කර්මයේ නුකල වන්නේමි කියා හෝ මුහුකුර කර්ම විද විද කෙල කරන්නෙමි හෝ මෙසේ කල යුත්තක් නැතිදෝ ඒ මන ප්‍රහාණ කරන ලද්දේ දුක් සුඛ කෙලවර කරන ලද්දේ සසර පිරිහීමක් වැඩිමක් නැති ඇඟි බැසීමක් නැති යම්සේසෝ උදවාලෝ විටෙක් ලිහිමේ දිග පමණක් සේ බාලයෝ පඬිතයෝ කාල වශයෙන් සුව දුක් විඳිනාව මෙබඳු දෘෂ්ටියක් උපදී. අපිට තේරුණාද කියන්න දන්නේ මේක තව පිටු ගානක් තියෙනවා කියවන්න. හැබැයි ඔබට ඉල්ලන සේරම බුදුන් වහන්සේ දීලා තියෙනවා. ඔබ ඉන්න දෘෂ්ටිකාන්තාරය ගැන තමයි මේ කියන්නේ. මේ දෘෂ්ටිය ඔබට තියෙනවා කියලායි කියන්නේ. මේ දෘෂ්ටිකාන්තාරය ඔබ ඉර වෙලා ඉන්නවා කියලායි කියන්නේ. ඔබ මේ පිටුව පෙරලලා බලන්න වෙයි. හැබැයි මේක පාලි වචනෙන් කියන්නේ කිව්වොත් අතරම තේරුමක් නැති වෙනවා ඔබට. නමුත් ඔබට පුළුවන් මේ පොත්පත් තියෙන ඔබටම පුළුවන් මේව බලාගෙන කියන්න මේ විදිහට තව ගොඩාක් තියෙනවා. වහන්ස අපගේ දහම් වූ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තහාය මහණෙනි රූපේ ඇති කල්ලි රූපේ අසුර කොට රූපේට පිවිස රූපේ නොකල දාද නොකල විධාන ඇති ඒ සත්වයෝ සදුස්සෝ මෙබඳු දෘෂ්ටියක් උපදී. අන්න කියන බුදුන් නම් රූපේ තියනවා කියලා ගත්තොත් ඔය සේරම දෘෂ්ටි උපදිනවා කියලා. ඔබ රූපේ සත්‍යයි කියලා ගන්න ඔබ ඔය ඇහැට පේන කාචේ එළියේ තියෙන කැමරාවෙන් ගන්න ෆොටෝ එක ඇත්ත කරගෙන ජීවත් වෙන්නේ එතමුණොත් මේ ඔක්කොම ඔබට තියෙනවා කියලා. ඔබට සියල්ලම පරිසම් දෙන හැටි බුදුන් වහන්සේ කියනවා ඊට පස්සේ. හැබැයි ඒ දෘෂ්ටියෙන් ඔබට නැත්තම් ඔබ මේක සත්‍ය අවබෝධ කළොත් මේ එන ආලෝකේ නැත්තම් කොහොමද ඔබට රූපයක් කාචෙන් ඇහෙන් පේන්නේ නෑ නේද? අන්ධයෙකුට පේන්නේ නැහැ නේද? ඒ වගේ මේ රූපේ බොරුවක් වෙනවා. එළියේ ලෝකේ මේ හිතේ හදාගන්න සිතුවිලි එන හැටි පෙන්වන්නේ මේ. අපි කියපු කතාව මේකේ තියෙනවා සම්පූර්ණයෙන්ම. ඔබට පුළුවන් මේක අත්විඳිනත් හදා බලන්න පුළුවන්. මේ තමයි දෘෂ්ටිකාන්තාරය හැදෙන හැටි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි රූපේ ඇති කලේ රූපේ ඇසුරු කොට රූපය පිවිස නොකරන ලද්දේ විධාන ඇත්තේ සංස්කාරයෝ වෙති සුවදු විඳින්නෝ වෙති මෙබඳු දෘෂ්ටියක් වේදී වේදනා කල්ලි සංඥා ඇති කල්ලි සංකාර යලි විඥාන ඇති කල්ලි විඥානයේ ඇසුරු කොට විඥානට පිවිස නොකරන ලද විධාන ඒ කායක වේවායි සුවේක් වේවායි මෙබඳු දෘෂ්ටියක් උපදී. දෘෂ්ටියක් උපදී. ඔබත් ඉතින් ඒ දෘෂ්ටිකාන්තාරයේ සිරවි සිටි දෙවියොත් සිටි ඒ තුල ඔබ දිව්‍ය ලෝකෙකුත් සොයයි. ඒ නිසා ඔබ කරන සියල්ල දෙවියන්ට ගැටගසා බය දුක් විඳී. ආයෝ මේක හරි පුදුම කතාවක්. බුදුන් වහන්සේ දේශනා කරන්නේ අපි නෙමෙයි ඔබටත් පුළුවන් මේ ටික බලන්න. මහණෙනි ඒ කිමයි කියමුද රූපය නිට්ටය හෝ වේද අනිත්‍ය හෝ වේද වහන්ස අනිත්‍ය. කවුද කියන්නේ? සංඝයා වහන්සේ. මොකද්ද කියන්නේ? රූපේ බොරුවක් අනිත්‍ය. දව එළියේ තියෙන සේරම ලෝකේ බොරුවක් මායාවක් කියලා කියන්නේ. ඕක මේ මිනිස්සු ඇයි මේ ධර්මයේ කවුද ඇයි මේව කියන්නේ නැත්තේ? ඒක අපි කියන්නේ සංඝයා වහන්සේලාට එක්ක එකතු වෙලා මේවා ගැන පොඩ්ඩක් බලන්න. එළ මේ මිනිස්සුන්ට මේ රූපේ බොරුවක් කියන්නේ කොහොමද කියන එක අවබෝධ කරලා දෙන්න සාකච්ඡා කරන්න. ඔබට ඒක කරන්න ලේසි නෑ. ඔබත් ඉන්නේ ඉර වෙලා ඔබත් මේ රස්සාවල් වාගෙන ජොබ් එකක් වාගෙන පෙළපාලියක් ගිහලා ස්ට්‍රයික් එකක් ගිහලා ඩිග්‍රියක් ගාලා ජොබ් එකක් වාගෙන සයිස් එකට වැරලා මේ චීවරයක් දාගෙන ඔබ මොකද්ද කරන්නේ? මල විකාරයන් වෙලා තියෙන්නේ. විසික් කළා දාන්න ඔය සේර විසික් කළා දාලා එක්ක ජොබ් එකක් වාගෙන පු탁ජනෙක් විදිහට ජීවත් වෙන එකයි තියෙන්නේ දෘෂ්ටි කොටට වෙලා. නැත්තම් දෘෂ්ටි ටික අයින් කළා දාලා පු탁ජනෙක් වෙන්නේ නැතුව ඔබ සම්මාදිට්ඨියට එන්නේ. ඇත්ත කතා කරන්නේ. ඔබත් අමාරුවේ වැටිලා මිනිස්සුත් අමාරුවේ දාන එක බුදුන් වහන්සේ කියන මහා පාපයක් කියලා. ඉතින් මේ දෘෂ්ටි කාන්තාරයෙන් ඒ දෘෂ්ටීන්ට ඒ මහා විපාකේ පෙන්වනවා. යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරලන සැනවී නම් ඒ නොසරු කොට මෙබඳු දෘෂ්ටියක් උපදී නොකරන ලද නොකල විධාන ඇති නොමුණු නොහන ලද වද පර්වත කොට හයවෙන් සිටි ඉන්ද්‍ර කීලයක් සේනස් ඒ තිරවේ සිටි සප්ත කාය කෙනෙක් වෙති ඔහු නොසැලෙති නොසැලෙති අන්නේ ඉන්ද්‍ර කීලයක් වගේ බොහොම හයිය හිතකට විතරයි හැබැයි මේක අවබෝධ කරන්න පුළුවන්.
මේ සත්‍ය අවබෝධ කරන එක ලේසි නෑ. මොකද තමන් ඉන්නේ දෘෂ්ටි ගොඩක. තමන් මේ සේරම දෘෂ්ටි ගොඩක් කියලා අවබෝධ කරගන්න ශක්තිමත් හිතක් තියෙන්න ඕනේ. ශක්තිමත් ඒකයි බුදුන් වහන්සේගේ ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලෙන හිතකට පමණයි මේක අවබෝධ කරන්න පුළුවන් කිය. ඒකයි මේකේ ඇත්තටම අද මිනිස්සුන්ට තියෙන ගැටලුව මනුස්ස මනසට මේක බෑ දරා ගන්න. මනුස්සයා දෘෂ්ටියෙම ඉන්නකම් මේක බෑ. මේක අර සත්‍ය එනකම් මේක එන්නේ නෑ. මෙවැනි විධාන ඇති නොමල ලද එවන් පර්වත කූටයක් මෙන් ඉන්ද්‍ර කීලයක් මෙන් නොසැලී වූ සිටි සප්ත කාය කෙනෙක් වෙති. ඔහු නොසැලී පෙරළන සුළු ඔහු ඒ නොපෙළෙති. ඔවුනට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුව පිණිස මෙවනු කවර සපතක් වටයි. කාය ආපෝ කාය තේජෝ කාය වායෝ කාය සුඛ දුක්ඛ සත්ත කාය නොකරන ලදහ මෙක නොකලන විධාන ඇතිහ නොමනාහ නොමෙන ලදහ පර්වත කූටයක්සේ ඉන්ද්‍ර කීලයක්සේ නොසැලකිලි නොපෙළකිලි ඔවුනොවුන් අතර පෙළත් වුණොන්ට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුව පිණිස හෝ වැටති යමක් තියුණු ලෙසකින් හිස්ස සිඳුනාසේ නමුදු කිසිවෙකු දිවියෙක් නොකර වැලි කය අතරින් ඉම්ම සත විවරයට පිවිසේ බාලයෝත් පඬිතයෝත් යමක් කරා දිව සැරිසරා දුක් කෙලවර කරන්නා උනම් මේ උතුම් වෙනි තුදුස දේ සදසේ රද්දේ කර්ම 500 යද්දේ කර්ම 300 යද්දේ කර්ම අර්ධයද ප්‍රතිපදා ඇත්තේ මේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ බාලයෝ පඬිතයෝ වෙලා මේ කර්මයෙන් ගෙවනවා කියලා හිතාගෙන පින් කරනවා කියලා හිතාගෙන මේ පින් වල කවදාවත් ගෙවල ඉවර කරන්න බෑ කියලා. ඔබ මේවා කියවලා බලන්න. ඔබ පින් කළා දිවල කියලා ඔබ කවදාවත් ඔබ කළා තියෙන ඔය පාප කර්ම ඒවා ගෙවනවා කියලා කිව්වොත් ඒවා වෙන්නේ නැහැ කියලා කියන්නේ. මේවා හිතන පුදුම හිතේ හැබැයි මේවා හිතනත් මේවා කිව්වොත් හරියට මේවා කියවලා තේරුම් ගන්න ඔබ කම්මැලි. ඒක නිසා ඔබ මේවා හිතන්නේ ඔබ දන්නේ ඔබට වෙන දේ. ඒකයි ඔක වෙලා තියෙන්නේ. ඔබ හිතන් ඉන්නවා ඒකත් දෘෂ්ටියකින්. අර්ධ කම්ම වේද ප්‍රතිපදා දසරය වේද අප්‍ර වේද අභිජ්ජා වේද පුරුෂයක වේද අටක වේද ආජීවක වේද 500ක වේද පීර්වේද වේද පැවිද්දක වේද 100 වෙන නාමඩු වේද 100 වේද ඉන්ද්‍ර 100ක් වේද වේද රාජ ධාතු වේද නින්ද්‍ර සන්ද්‍ර ධාතු වේද මිනිස් යසු සද්දේනක පියනක මහා ඒවතක මහා ගැට සතක ගඩ සතක සුවතු ලක්ෂයක නතක මුහුකුරාගේ කර්මයෙන් දීමෙන් ගෙවමින් හෝ වෙනස් නැති සුදු ද්‍රෝහය කෝ මනිනලදේ කී සසර කරන ලද කෙලවර කරන ඇත්තේ ඊ මැඩුම් ලද ඇත්තේ උපහාස ඇත්තේ සර්වපත ඇත්තේ මුදුන තේ හුඟ කරන ලද්දේ ලිහෙමින් යේද ඒයින් බාලයෝත් පඬිතයෝත් කාලය ලිහෙමින් දෙකට සුවදු දෙකට දෘෂ්ටියට කොටුවේ සිටිති. ඔබට ඒ කියනකොට සමහර විට එහෙම තේරෙන්නේ නැති මේ කියන්නේ බාලයාට වෙන දේ බාලයෝත් පඬිතයෝත් හැබැයි දෙන්නටම මේ දේ වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ සමහර යෝන් ඉන්නවනේ මම පඬිතයෝ කියලා හිතාගෙන මේ ධර්මය අවබෝධ කරලා නැත්නම් එයා ඉන්නේ මේ ගොඩේම කියලා තමයි පෙන්නන්නේ. වහන්සේ මේ නොවේමයි වේදනා සංඥා සංකාර විඥාන මේ යමෙකුන් දක්නා ලදනම් අසන ලදනම් සූබුණා ලදනම් විපස්සනා ලදනම් දන්නා ලදනම් පැමිණෙන ලදනම් සොයන ලදනම් සිතින් ලදනම් ඇසලෙන ලදනම් ඒ නිත්‍ය අනිත්‍ය වේද ස්වාමීනි අනිත්‍ය වේ යමෙක් දුක් නම් ප්‍රේණ සැලේ නැත්නම් මේ නැසුරු කොට මෙබඳු දෘෂ්ටියක් උපදී නොකරන නොබල දෘෂ්ටියක් උපදින වෙනස් දෝනෝ නැද්ද ඕනෝ පටවේ එක ආපෝ තේජෝ ආයන සුඛ දුක්ඛං අධික හොයන වේදනෝනේ අද්ද හොල්කාරද්ද ඉන්ද්‍ර කීලක්සේ දනසරිනද්ද ඔහු නොසලති නොවනසි ඔහු නොපෙලී සිටිනා හෝ පිනිස හෝ දුක් පිනිස හෝ සුව පිනිස හෝ නැත යමෙක් තියුන් සිදුනේ නමුදු කිසිවෙකුට දිවේ නොකරනදෙහි උදෙක් සත්වයා තතරින් මන විචාරද්දේ බාලයෝත් පඬිතයෝත් යමක දිව සරිසරා දුක් කෙලවර කරන්නා වූ නම් මෙබඳු උතුම් දුදුස්වර ලක්ෂණයක් ඇතේ 500ක් ඇතේ වෙන කර්මයේ පදා දෙන ඇද්දේ දුරුසර ඇද්දේ 180ක් ඇද්දේ නිරේ ඇද්දේ රාජමේගලත් ඇද්දේ සංඥාගලත් ඇද්දේ නිගණ්ඨ කර්ම ඇද්දේ දිවෝ ඇද්දේ මිනිසු සත්ත්වනේ ඇද්දේ දෙවියස සත්ත්වේ තේ මහා ඇද්දේ කටාසත් කුඩාර සත්ත්වේ මහා ප්‍රපාසත් තේ කුඩා ප්‍රපාස සත්ත්වේ 500ක් ඇද්දේ මහා සීන සත්ත්වේ කුඩා සීන 500ක් ඇද්දේ මහා කල්ප 80 ලක්ෂයක මම මේ සීලේ
සුවයෙන් හෝ උතෙන් හෝ සපසින් හෝ බඹසරින් හෝ නුමුණු ගිරා හෝ කර්මයේ මූකුරා හෝ වෙන්නේ මේ හෝ මූකුරා ගිය කර්ම මේ විදිමින් ගෙවන්නේ මේ හෝ මේ මෙසේ නැති සුව දුක් ද්‍රෝණියේ මනින ලද මෙනි සසර කරන ලද කෙලවර ඇත්තේ පිරිහීම් වැඩිම නැද උස බැවින උති හුඟුලක් නැද රුකුලක් නැද යම්සේ ඒ ලිහෙමි නැද බාලයෝත් පඬිතයෝ ලිහෙමින් සෝදු ගෙන වහන්ස මේ මෙහෙණිනි යම් කලෙක මේ සස්නේ අරිය සහුගේ සැකේ ප්‍රහීන වූයේ වේනම් දුක හේතු ඔහුගේ සැකේ ප්‍රහීන වූයේ දුක නැවැත්මට පුහුණු වන පිළිවෙතයයි ඔහුගේ සැකේ ප්‍රහීන වූයේ වෙයි මහණෙනි අපායේ නොඇටෙන නියත වූ සම්බෝධි ඊට ඇති කොට ඇති මේ අරිය සහුගේ තෙම සෝතාපන්නයයි කියනු ලැබේ අන්න සෝවාන් වුණු කෙනා සියලු දෘෂ්ටියෙන් මිදෙන කෙනා මේක කියනවා ඇත්තටම අපි මේ වේගෙන් කියාගෙන ගියාට අපිට නම් මේ කතාව කියාගෙන යනකොටම තේරෙනවා ඇත්තටම කියවට මේක කියනවා කොච්චර ලක්ෂ වාරයක් ප්‍රකෝටි වාරයක් මෙහෙම ඉපදි මෙහෙම කර්මයේ ගාගෙන ගියන්න බෑ කියන එකත් කියනවා. ඒ වගේම ඒ තියෙන දෘෂ්ටි වල ඉන්න තාක්කල් ඒ තියෙන දෘෂ්ටි වල තියෙන ලෝක අර ලෝක මේ ලෝක ගම්දබ්බා පෙරේත ලෝක සේරම ගැන මේකේ සඳහන් කරනවා බුදුන් වහන්සේ. ඒ සේරම දෘෂ්ටි වල ඉන්න අයට දෘෂ්ටියේ තුලම සිර වෙනවා කියලාත් කියනවා. ඒ අයට සැනසීමක් නැහැ කියලාත් කියනවා. ඒ වගේම එකම සම්බෝධි පරායනේ මේකේ සම්මාදිට්ඨියට පැමිණීම පමණයි කියන එකත් වෙනවා. සියලු දෘෂ්ටියෙන් මිදුණු කෙනා පමණයි සම්මාදිට්ඨියට එන්නේ. කත් මේකේ හොඳින් පැහැදිලිව මනාකොට පැහැදිලි කරලා තියෙනවා. යතෝකෝ භික්ඛවේ ආර්ය ශාවකස්ස ඉමේසු චසු ඨානේසු කාංඛා පහිනා හෝති දුක්ඛේසු පිස්ස කාංඛා පහිනා හෝති පේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය කාංඛා පහිනා හෝති අයං උච්චති භික්ඛවේ ආර්ය ශාවකෝ සෝතාපන්නෝ අවිනීත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති. අන්න බුදුන් වහන්සේ බුද්ධ වචනේම කිව්වා. දැන් ඔබට පුළුවන් මේක ගලප ගන්න. කොයිතරම් අමාරු වුණත් කොයිතරම් මෙච්චර පිටු ගානක් බොහොම මේකෙන් කියන්නේ. නමුත් අපි ඇත්තටම පාලි භාෂාවේ තියෙන ටික කියන ගියොත් මේකේ තවත් ගොඩාක් වෙලා යනවා. මේකේ ගොඩාක් ඒ විදිහටම තියෙනවා. හැබැයි ඔබ ඔය කියන പ്രേත ලෝක, නිරලෝක, බම්බබ්බ ලෝක ඔක්කොම ගැන බුදුන් වහන්සේ මනාකොට දේශනා කරලා තියෙනවා. දිට්ඨි සංයුත්තේ සියල්ල දෘෂ්ටි කාන්තාරෙම විතර ඉරලා ඉන්න ඒ අයටම තමයි මේක සියල්ල සිද්ධ වෙන්නේ. මේ දෘෂ්ටියෙන් මිදුනොත් මේ සත්‍ය අවබෝධ කරොත් මේ සත්‍ය දැක්කොත් සියලු දෘෂ්ටියෙන් මිදුනොත් ඔහුට ඒ කිසිවක් අයිති වෙන්නේ නැහැ. සියල්ලගෙන්ම මිදෙනවා කියන එකයි බුදුන් වහන්සේ පෙන්නන්නේ. ඒක රූපේ පරජානාති වෙන කෙනාට විතරයි සිද්ධ වෙන්නේ. ඒ රූපේ සත්‍ය දකින්න ඕනි. එළිය මායාවක්, මායා ලෝකයේ මොකද්ද කියන එක දකින්න ඕනි. ඒ දකින්න කෙනා දකින්න දෘෂ්ටිය මොකද්ද කියන එක. අන්නේ දෘෂ්ටියෙන් මිදුණු කෙනා සම්මා දිට්ඨියට පැමිණෙනවා. අද බොහෝ අය බාර වෙනවා. දෙයයන්ට බය ඉන්නවා. දිව්‍ය ලෝක යන්න බලන් ඉන්නවා. ඒ සේරම දෘෂ්ටික අන්තරින් මෝග පුරුෂයෝ, හිස් පුරුෂයෝ, මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා කෙලින්ම කියන්න කැමති. එහෙමනම් අපි මේ කතාව මෙතනින් නවත්තමු. ටිකක් සරයි. ඒ වචන ටිකක් සරටයි. කියවෙන්නේ කොහොමද? ඒව කොහොමද බුදුන් වහන්සේ කියන්නේත් එහෙමයි. තුච්ච පොටිල කියලා බුදුන් වහන්සේ ඔය මහා පොත් තියාගෙන ඉගෙනගෙනත් ඔය දේ දෘෂ්ටියේ ඉන්නවනම් බුදුන් වහන්සේ තුච්චයි කියලා කියනවා. බුදුන් වහන්සේමයි කියන්නේ තුච්ච කියලා. බුදුන් වහන්සේ මහා ආචාර්යවරුන්ටත් කියන තුච්ච පොටිල කියලා. අපි නෙමෙයි එහෙම කියන්නේ. බුදුන් වහන්සේ එහෙම කියන්නේ. ඉතින් අපිත් මහා අසරණ අපිත් එහෙම කියනවනම් කවුරු හරි කෙනෙක් ආනේ ඔයා මෙහෙම කිව්වනේ කියලා නෑ. අපි ගැන වැරදිට හිතන්න එපා. බුදුන් වහන්සේත් එහෙමයි තමයි කියන්නේ. වෙන කියන්න වචනයක් නෑ. නැත්තම් අර සම්මා දිට්ඨිනම ඉන්න කෙනාට කරන අසාධාරණයක් ඒක. ආර සියලු දෘෂ්ටි වලින් මිදෙන්න ඔබත් උත්සාහ කරන්න. අපි ඒක අගය කරන්නේ චුට්ටක්වත් බුදුන් වහන්සේ චුට්ටක්වත් අගය කරන්නේ මිත්‍යා දෘෂ්ටිය. ඔබ දන්නේ මිත්‍යා දෘෂ්ටි කියන්නේ කුමක්ද කියලා. ওই දිව්‍ය ලෝක තියෙනෙත් මිත්‍යා දෘෂ්ටියමයි. ඔන්න ඔතනයි ඔබ ගලප ගන්න ඕනේ තැන. එහෙමනම් තෙරුවන් සරණයි. මේ බුද්ධ ධර්මය කියන්නේ භවය පතන එකක් නෙමෙයි. භව මිදෙන තැනයි බුද්ධ ධර්මයේ තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. භවයක් පැතීම මේ ධර්මයේ තුල නැහැ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.